එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. මම එහෙනම් ඔයගොල්ලන්ට අද පන්තිය පටන් ගන්න යන පළවෙනි දවසේ ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට සුබපතනවා මේ කම්බයින්ඩ් මැත්ස් කියන විෂය ඔයගොල්ලෝ තෝරා ගැනීම සම්බන්ධයෙන්. මොකද හේතුව කම්බයින්ඩ් මැත්ස් කියන්නේ ලෝකේ තියෙන වටිනාම විෂයන් වලින් එකක්. ඒතර ඔයගොල්ලෝ අද ඉඳන් මේ වටිනාම විෂයන් වලින් එකක් ඉගෙන ගන්න තමයි යන්නේ. හරි. ඉස්සෙල්ලාම මම ඔයගොල්ලන්ට මේ විෂය පිළිබඳ කාරණා මූලික කාරණා ටිකක් තියෙනවා. මම ඒ ටික පැහැදිලි කරලා අපි අද පාඩමට එමු. ඉස්සෙල්ලාම දැන් මම ඔයගලන්ට පැහැදිලි කරන්න යන්නේ මේ කම්බයින්ඩ් මැත්ස් කියන විෂය ඔයගලන්ට දැන් සංයුක්ත ගණිතය කියන විෂය. ඒතර මේකේ ඇත්තම තත්ත්වය මොකක්ද කියලා මම මුලින්ම ඔයගලන්ට පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළට ලොකු ප්‍රතිඵලයක් අරගෙන උසස් පෙළට එනවා. හරි දැන් ඔයගොල්ලෝ දැන් අද මෙතන වාඩි වෙලා ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්න යන ප්‍රතිඵලය ඔයගලන්ට හම්බෙලා නැහැ. නමුත් ඔයගොල්ලන්ට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. උසස් පෙළට මැච් කරන්න පුළුවන් තරමේ ප්‍රතිඵලයක් එයි කියලා. එතකොට ඒක තමයි වැදගත්ම කාරණේ. ඔයගොල්ලන්ගේ හිතේ හයිය. පැහැදිලිද? හැබැයි මේ හිතේ හයිය අරගෙන ඔයගොල්ලෝ ආවට පස්සේ අපි A level combined maths කියන විෂය ගත්තට පස්සේ මේ A level combined maths කියන විෂය සාමාන්‍යයෙන් මම මේ ආසන්න වශයෙන් වැඩි අගයක් කියන්නේ ලංකාවේ 40000ක් විතර A level combined maths විභාගයට වාඩි වෙනවා. හරි අවුරුද්දෙන් අවුරුද්ද මේක වැඩි වෙනවා. මේ මෑතක තිබිච්ච ගාන තමයි 36000 ගානක්. මම මේක දැන් 40000ක් කියලා කියන්නේ. පැහැදිලිද? හරි. ඒතර 40000ක් විතර A level විභාගයට වාඩි වෙනවා. හැබැයි මේ උසස් පෙළ සංයුක්ත ගණිතය කියන විෂය සමත් වෙන ප්‍රතිශතය 55ත් 60ත් අතර. සමහර කවුරුද 60ට වඩා පොඩ්ඩක් වැඩි වෙන වෙලාවල් තියෙනවා. 55ත් 60ත් අතර. අපි තුමු 60යි කියලා. එතකොට මේකට ගණන් හදලා බැලුවොත් 24000 A level පාස් වෙනවා. හරිද? ඊටු 16000ට මේ ඉන්නේ F. හරිනේ. හැබැයි මේ 16000ට F වෙනවා කියන්නේ මේගොල්ලෝ O level කවුරුද? O level A 9 8 7 ගත්ත අය. ඒතර O level හොඳ ප්‍රතිඵලයක් අරගෙන ඒගොල්ලෝ එනවා A level maths කරා. combined maths. හැබැයි ඒගොල්ලන්ට අන්තිමට හම්බ වෙන ප්‍රතිඵලය තමයි F. ඇයි එහෙම වෙන්නේ? කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? ඒ කියන්නේ මෙච්චර දක්ෂ ළමයි ඇයි මේ F ගන්න? ඒකට ප්‍රධානම හේතුව තමයි මේ විෂය හරියට අඳුරගන්නේ නැති කම. හරි? මේ විෂය හරියට හඳුනාගත්තේ නැත්නම් අපි කියනවා ට්‍රැක් එකට වැටුනේ නැත්නම්. පැහැදිලිද? ඕගොල්ලන්ට මේක අර අඳුරේ අතපත ගෑමක් වෙනවා. ඒත් අපි දන්නවා අර කියන්නේ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර ඒ වගේ කතාවක් තමයි ළමයින්ට සිද්ධ වෙන්නේ. එතකොට ඉස්සෙල්ලාම අපි මේ විෂය හඳුනා ගැනීමක් කරගන්න ඕනේ. ඒ විෂය හඳුනා ගැනීමකට වැදගත්ම කාරණය තමයි ඕගොල්ලෝ මේක පටලව ගන්නේ නැතුව පිළිවෙලට ඉගෙන ගන්න ඕනේ. දැන් මම ඕගොල්ලන්ට දාලා තියෙනවා ඕගොල්ලන්ට මම හැම ළමයින්ටම දැම්මා පොඩි වීඩියෝ එකක්. ඕගොල්ලන්ට combined maths 1 කියන කොටස සඳහා විෂය නිර්දේශය සම්බන්ධ වීඩියෝ එකක්. ඕගොල්ලෝ ඉස්සෙල්ලාම මේ විෂය නිර්දේශය සම්බන්ධ වීඩියෝ එක හැමෝම බලන්න. හරි? ඒක තේරුන්නේ නැති වුණාට කමක් නැහැ. පැහැදිලිද? ඒක තියෙනවා මොනවද කියලා තේරුනේ නැති වුණාට කමක් නැහැ. ඕගොල්ලෝ මේක බලන්න. හරි? නිකන් ඔහේ බලන්න. හරිද? එතකොට ඕගොල්ලන්ට යම්කිසි අවබෝධයක් හම්බෙයි මේ විෂය තුල මොනවද තියෙන්නේ කියලා. පැහැදිලි නේද? හරි. එතකොට දැන් හැබැයි මම ඕගොල්ලන්ට කියන්න උත්සාහ කරපු දේ තමයි මෙහෙම ෆේල් වුණාට මේ සමත් වෙන ප්‍රතිශතයේ ප්‍රමාණය ඉතා විශාල ඒ ප්‍රමාණයකුත් තියෙනවා. හරි? ඉතා විශාල ඒ ප්‍රමාණයකුත් තියෙනවා. හරි? සාමාන්‍යයෙන් අනිත් විෂයන් වලට සාපේක්ෂව ඉතා වැඩි අගයක්. හරි? සාමාන්‍යයෙන් අපි බයොලොජි ගත්තොත් බයොලොජි ලංකාවේ 45000ක් 50000ක් අතර ප්‍රමාණයක් ලියන. හරි? සමත් ප්‍රතිශතයේ 72ක් විතර වෙනවා. හරි? හැබැයි ඒ තියෙන්නේ 1000ක් විතර. ඒ වගේම combined maths ගත්තට පස්සේ ලකුණු 90ත් 100ත් අතර ළමයි 20ක් විතර ඉන්නවා අවුරුද්දකට. හරිද? බයොලොජි වල 90ත් 100ත් අතර එක ළමයෙක්වත් නැහැ අවුරුද්දකට. එක ළමයෙක්වත් නැහැ. පැහැදිලිද? ඒතර ඔයගොල්ලන්ට පේනවා මේක වෙනස. ඒ කියන්නේ මොකක්ද මේ combined maths කියන නැත්නම් මේ maths කියන විෂය අමාරුයි. ඒකේ වැඩිපුර ෆේල් වෙන්නේ. නේද? මේක අමාරුයි. මේක ලේසි නෑ. ඕගොල්ලෝ O level වල maths ඉගෙන ගත්තා වගේ නෙමෙයි. මමත් පොඩි කාලේ හිතන් හිටියා එහෙම. O level වල maths වලට මට සාමාන්‍යයෙන් 90ට වඩා අඩුවෙන් ලකුණු ආවේ නෑ. ඒ නිසා මං හිතන් හිටියා A level වලත් එහෙම නෑ. A level වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. හරි? ඒතර A level වල ලකුණු ගන්නවා කියන එක ලේසි නෑ. හරි? දැන් ඕනම බය කරනවා නෙවෙයි හැබැයි. එතකොට හැබැයි ඒ ලකුණු ගන්නවා කියන එක ලේසි නැති වුණාට ළමයි ලකුණු ගන්නවා. හරි? ඒතර ඒකට හේතුව ඒගොල්ලෝ උපතින් අරන් ආපු දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ
යම්කිසි නිවැරදි ක්‍රමවේදයකට ඉගෙන ගැනීම තමයි ඒකට හේතුව. පැහැදිලි නේද? එතකොට උපති ගණන් අපෝ අයත් ඉන්නවා ඉතා කීප දෙනෙක්. හරි ඒනට ප්‍රතිභව කරේ 80%ක් විතර එහෙම නෙවෙයි. ඒගොල්ලෝ යම්කිසි ක්‍රමවේදයකට පිළිවෙලකට ආරම්භයේ ඉඳන්ම යම්කිසි නිශ්චිත අරමුණකට ඉගෙන ගත්ත අය තමයි ඉන්නේ. පැහැදිලිද? ඒ නිශ්චිත අරමුණකට ඉගෙන ගැනීම තමයි මේකේ ක්‍රමවේදය. හරි අපි දැන් මම නිතරම කියන දෙයක් තමයි අපි අර විධිමත් හා අවිධිමත් අධ්‍යාපනය. දැන් අපි ගොඩක් වෙලාවට පොඩි කාලේ කරන්නේ අවිධිමත් අධ්‍යාපනය. හරි අපි තැනින් ඔළුවලට කරන්නේ අපි සමහර වෙලට එහෙමයි. එක එක පාඩම් අහුලගෙන තමයි විභාගෙට ලියන්නේ. පාඩම් එකතු කරගෙන ඒක ඕලෙවල් දක්වා අවුලක් නෑ. ඒක හොඳයි. හැබැයි උසස් පෙළ මට්ටමේදී එහෙම බෑ. මේකට පිළිවෙලක් කියලා. අපි දැන් මුල පාඩමක් කරලා ආයි අග පාඩමක් කරන්න බෑ. හැබැයි මොනවද? භෞතික විද්‍යාව හා රසායන විද්‍යාවේදී එහෙම කරන්න පුළුවන් වෙන්න පුළුවන්. හරි. ඒතර භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාවේ මූලික ගණිතයක් පාවිච්චි කරනවා. එතකොට ඒ පාඩම් වෙනස්. ඒ කියන්නේ දැන් යාන්ත්‍ර විද්‍යාව කියන මුලින් පාඩමක් තියෙනවා. පදාර්ථය හා විකිරණය කියන අන්තිමට පාඩම. ඒතර යාන්ත්‍ර විද්‍යාවට පදාර්ථය හා විකිරණය සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි ගණිතයේදී මේ සුළු කිරීම ක්‍රම මේ මෙතඩ්ස් එකින් එකට පාඩමෙන් පාඩමට තමයි ඩට ගහගෙන යන්නේ. පැහැදිලිද? එතකොට මේ මම දැන් කවදා හරි කියන්නේ මම මේ කම්බයින් මැස් ඉගෙන ගන්න එනකොට මම මැද පාඩමකින් පටන් ගන්න හරියන්නේ නැහැ. මම පටන් ගන්න ඕනේ කොතනින්ද? මුල පාඩමෙන්. දැන් ඔයගලන්ට මම පෙන්නුවොත් දැන් මේ මාගාව තියෙන්නේ 2017 අවුරුද්දේ ඉඳන් ක්‍රියාත්මක කරන විෂය නිර්දේශය නැත්නම් අලුතෙන් සිලබස් එක මාරු කරාට පස්සේ තියෙන ටීචර්ස් ගයිඩ් එක. ඒතර මේ ටීචර්ස් ගයිඩ් එක තමයි මම සම්පූර්ණයෙන්ම ෆලෝ කරන්නේ. මොකද මේ ටීචර්ස් ගයිඩ් එක කියන එක සාමාන්‍යයෙන් හැදිලා තියෙන්නේ අවුරුදු 50ක් 60ක් විතර තිස්සේ. ඒ කියන්නේ එක එක විෂය නිර්දේශ මාරු වෙනකොට ප්‍රොෆෙසර්ස්ලා ගුරුවරු සාකච්ඡා කරලා තමයි මේ විෂය නිර්දේශයක් හදන්නේ. ඒතර මේ විෂය නිර්දේශයේ තියෙනවා උගන්වන්න ඕනේ පිළිවෙලක්. පැහැදිලිද? ඒ පිළිවෙලට තමයි මම උගන්වන්නේ. මම පොඩ්ඩක්වත් එහෙම පණින්නේ නැහැ. මොකද මම දන්නවා මෙහෙම ඉගෙනුවම ඉතා සාර්ථකව ඕගලන්ට ඉගෙන ගන්න පුළුවන් වෙන බව. එතකොට දැන් මේ විෂය නිර්දේශය ගැන විශ්වාසය තියෙනවා. හරිද? එතකොට මේක ගයිඩ් එකක් හැබැයි. මේක සම්පත් පොතක් නෙමෙයි. දැන් ඔයගලන්ට රසායන විද්‍යාවට සහ ජීව විද්‍යාවට සම්පත් පොතක් තියෙනවා. ඒ සම්පත් පොතේ තියෙන්නේ මේ ඔක්කොම විෂය නිර්දේශ අදාළ සියලු කාරණා ඔක්කොම තියෙනවා. ඒ රිසෝස් බුක් එකක්. ඒකෙන් අපිට භෞතික විද්‍යාවට එහෙම එකක් නැහැ. ගණිතයටත් එහෙම එකක් නැහැ. මොකද හේතුව ගණිතය කියන එක එහෙම ලඝු කරන්න බෑ කියලා. විෂය නිර්දේශය එහෙම පිටින්ම දෙන්න බෑ. ගණිතයේදී කරන්න පුළුවන් එකම දේ ගයිඩ් එකක් දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට කරන්න. මෙන්න මේවා කරන්න කියලා. එහෙම නැතුව මේකේ නෑ සියලුම දේ. හරි? ඒතර මේ ගයිඩ් එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඒතර දැන් මම මේ ගයිඩ් එක ඔයගලන්ට පොඩ්ඩක් කියවලා මම මේ මෙහෙම කරන්න ප්‍රධානම හේතුව තමයි ඕගොල්ලෝ එක එක පන්ති වලට යයි ආරම්භයේදී මම දන්නවා ඒගොල්ලෝ ඒක කමක් නෑ හොඳයි. ආරම්භයේදී ඕගොල්ලෝ එක එක පන්ති වලට යන්නේක හොඳයි. මොකද ඕගොල්ලෝ එක එක තැන් වලින් ඉගෙනගෙන බලන්න ඕනේ ඕගොල්ලන්ට ගැලපෙන්නේ කවුද ඒ වගේ ඉන්නවද කියලා. ඒතර දැන් මම මේ පොඩ්ඩක් ගයිඩ් එක කියවුවොත් මම මේ ගයිඩ් එක චුට්ටක් කියවන්නම්. මේ කොහොමද මේක කියන වැඩසටහන නැත්නම් මේ පාඩම් මාලාව කොහොමද තියෙන්නේ කියලා. පළවෙනි පාඩම. මේ ගයිඩ් එකේ දැන් මේ මම ඔයගලන්ට කතා කරන්න යන කම්බයින් මැත්ස් කියන විෂය කොටස් දෙකකින් යුක්තයි. හරිද? එක කොටසක් තමයි සුද්ධ ගණිතය. දැන් PO මැත්ස් කියලා අපි කියනවා. සුද්ධ ගණිතය. හරිද? සුද්ධ ගණිතය. මේ සුද්ධ ගණිතය තමයි තියෙන්නේ සුළු කිරීම ක්‍රම අනම්මනම් ඔක්කොම. ඊළඟට තියෙනවා ඇප්ලයිඩ් මැත්ස්. ඇප්ලිකේෂන්. ඇප්ලයිඩ් කියන්නේ ඇප්ලිකේෂන් නේ. ඇප්ලිකේෂන්. ඒ කියන්නේ මේ සුද්ධ ගණිතයේදී ඉගෙන ගන්න දේවල් ඇප්ලයි කරන තැන්. හරිද? ඒතකොට ඒවට අපි කියනවා ව්‍යවහාරික ගණිතය කියලා. ව්‍යවහාරික ගණිතය. ඒතර මේ දෙකක වෙන වෙනම පේපර් දෙකක් විභාගෙදී හම්බ වෙනවා. මේකට ලකුණු 100ක පේපර් එකකුයි මේකට ලකුණු 100ක පේපර් එකකුයි හම්බ වෙනවා. ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා තමයි ඔයගොල්ලන්ගේ පේපර් එකට ලකුණු හම්බ වෙන්නේ. ඒක පළවෙනි කාරණා. එතකොට හැබැයි මූලික කොටසදී අපි සුද්ධ ගණිතයේ කොටස් තමයි මුලින් හොඳට ඉගෙන ගන්න. ඒකට හේතුව ගණිතමය සිද්ධාන්තමය පැත්ත. සිද්ධාන්තමය පැත්ත නිවැරදි ඉගෙන ගැනීමක් කරනවා. ඊට පස්සේ අපි ඒවා ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට අපි යම්කිසි නිශ්චිත පාඩම් කීපයක් කරගෙන තමයි මෙතෙන්ට එන්නේ. එතකොට දැන් මම කියන්නම් මේ ටීචර්ස් ගයිඩ් එකේ තියෙන විදිහ කොහොමද මේ පාඩම් උගන්වන්න ඕනේ කියලා. මේ පැත්ත. සුද්ධ ගණිතයේ පැත්ත. පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යා පද්ධතිය විශ්ලේෂණය කරා. ඒතර මම අද උගන්වන්න යන්නේ ඔයගලන්ට ටියුට් එකක් මම දාලා තියෙනවා. මම කිව්වා ඔයගලන්ට ඒක පුළුවන් නම් print out ගන්න කියලා. print out ගත්තේ නැතත් දැන් මම කරන වැඩ පිළිවෙල තමයි ඔයගලන්ට ටියුට් එක කුරියර් කරලා ගෙවල් වලට එවනවා. ඒතර මේ මාසේ ෆ්‍රී මාසයක් නිසා මේ මාසේ එවන්නේ නැහැ.
ලබන මාසෙ ඉඳන් ඕගලන්ට හැමෝටම ගෙදරට හම්බ වෙනවා මගේ ටියුට්ස්. එතකොට ඒවා ඒකේ තියෙනවා මේ ටීචර්ස් ගයිඩ් එකේ තියෙන කාරණා මුලින් දාලා තියෙනවා. ඊට පස්සේ ඒ කාරණා වලට අදාළ තියරි සම්පූර්ණයෙන්ම ටියුට් එක ඇතුළට දාලා තියෙනවා. ඊට පස්සේ ඒකට අදාළ ගැටලු කොටස් තුනකින් ටියුට් එකක් හැම වෙලාවෙම සමන්විතයි. එකක් ටීචර්ස් ගයිඩ් එකේ තියෙනවා. ඒතකොට ඒ කියන්නේ මොකද ඔයගොල්ලෝ ඇත්තටම ඉගෙන ගන්න ඕනි මොනවද කියලා මම දාලා තියෙනවා. ඊළඟට ඒ ඉගෙන ගන්න ඕනි කාරණා සඳහා සිද්ධාන්ත තියරි පාර්ට් ඔක්කොම දාලා තියෙනවා. ඊට පස්සේ ඒකට අදාළ ගැටලු දාලා තියෙනවා. එහෙම තමයි හැම ටියුට් එකක්ම හදලා තියෙන්නේ. කිසිම වැරද්දක් වෙන්නේ නැති වෙන්නේ. මම දැන් කියවගෙන ගියේ මේ ගයිඩ් එකේ කොහොමද පාඩම් අනුපිළිවෙල සකස් කරලා තියෙන්නේ කියලා. පළවෙනි එක තාත්වික සංඛ්‍යා. හරිද? ඒක තමයි මම අද කියන්නේ. දෙවෙනි එක ඒක විද්‍යාලයේ ශ්‍රිත කියලා පාඩමක් කියනවා. ඒක පැහැදිලි කරගන්න ඕන. තුන්වෙනි එක කෝණ මිනුම්. හරිද? කෝණ මිනුම් කියලා පාඩමක් කරනවා. හැබැයි කෝණ මිනුම් කියලා පාඩම විෂය නිර්දේශයේ තියෙන මෙහෙමයි. විෂය නිර්දේශයේ 1 ඉඳන් 26 දක්වා මේ පියෝමැක් මේකත් ඈ 1 ඉඳන් 26 දක්වා නිපුණතා කියලා තියෙනවා. නිපුණතා 1 දැන් මේ සංඛ්‍යා පාඩම නිපුණතා 1 නිපුණතා 2 ඔහොම තියෙනවා. නිපුණතා 26ක්. සුද්ධද මේකේ නිපුණතා 5යි තියෙන්නේ. හැබැයි මේ නිපුණතා 5 ලොකුයි. ඒ කියන්නේ මේකේ තියෙන නිපුණතා 26 වගේ නෙවෙයි. එක තියෙනවා දෙකේ කොටස් අණු කොටස් 16ක් විතර තියෙනවා. තුනේ අණු කොටස් 16ක් 17ක් තියෙනවා. හතරේ අණු කොටස් තියෙනවා. පහේ අණු කොටස් තියෙනවා. මේකේ අණු කොටස් අඩුයි නිපුණතා වෙන වශයෙන් තියෙනවා. හරි. එතකොට මේ ගණිතයේ මේ වෙන මේ කොටසේදී තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ මේකත් කොටස් හතරකට වෙන් වෙලා තියෙන්නේ. කොටස් හතරක දේවල් තමයි මේක ඇතුලේ තියෙන්නේ. මම ඒක පසුව පැහැදිලි කරනවා ඔයගලන්ට. බීජ ගණිතය ඔයගොල්ලෝ උසස් පෙළ මේ සාමාන්‍ය පෙළදී මෙහෙම අහගෙන ඇති බීජ ගණිතය, ජ්‍යාමිතිය, කලණය, ත්‍රිකෝණමිතිය කියන්නේ. මෙන්න මේ කොටස් වලට අදාළ දේවල් තමයි මේ කොටස් වලට අදාළ දේවල් තමයි මේ නිපුණතා 26 තියෙන්නේ. ඒ නිපුණතා 26 1 2 3 කියලා පිළිවෙලට ඉගෙන ගන්න නැහැ හැබැයි. අපි ගැළපෙන පරිදි නිපුණතා 26 වෙන් කරලා මේක කොටස් වලට වෙන් කරලා තිබුණාට එක එක වාරවලදී කොහොමද වෙන්නේ කියලා අපි කතා කරනවා. දැන් මම ඔයගොල්ලෝ දාලා තියෙන වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවොත් ඒ වීඩියෝ එකෙත් මම පැහැදිලි කරලා තියෙනවා පළවෙනි වාරයට අදාළ ඒවා මොනවද දෙවෙනි වාරයට අදාළ ඒවා මොනවද ඊවට ලකුණු කීයක් විභාගෙදී හම්බ වෙනවද මේ හැම කාරණයක් මේ වීඩියෝ එකේ දාලා තියෙනවා මේ කොටස. මේකට තාම දාලා නැහැ. මම මේක ඔයගොල්ලන්ට තාම උගන්වන්න ටික දවසක් යන නිසා මේක උගන්වන්න පටන් ගන්නවා. එතකොට ඕගලන්ට ලකුණු හම්බ වෙන්නේ කොහොමද? පළවෙනි වාරයට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? දෙවෙනි වාරයට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? තුන්වෙනි වාරයට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා මම වෙන වශයෙන්ම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒක නිසා වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒක බලන්න. ඒකේ ඕගලන්ට දැනට මොකක්ද තේරුම් ගන්න අවශ්‍යතාවයක් නැහැ. කියන්නේ මොනවද පාඩම් ඒවා කොහොමද කියලා. නමුත් ඕගලන්ට ටිකක් දල අදහසක් හම්බ වෙයි. මොනවද තියෙන්නේ කියලා. දැන් මම අද පටන් ගන්න පාඩම එක මේක නිපුණතා 1 තමයි. ඒක හරියටම 1 තමයි පටන් ගන්න තියෙන්නේ. ඊළඟ දෙවෙනි පාඩම නිපුණතා 2ම තමයි. තුන්වෙනියට උගන්වන්න කියලා තියෙන පාඩම නිපුණතා 8. මේක තුන්වෙනියට කෝණ මිනුම් කියලා පාඩම. ඊළඟ හතරවෙනියට උගන්වන්න තියෙන පාඩම නිපුණතා 17. පැහැදිලිද? හරි. ඊළඟට ආයි පස්වෙනියට උගන්වන්න තියෙන පාඩම නිපුණතා 9. හයවෙනියට උගන්වන්න තියෙන පාඩම නිපුණතාව 4. කොහොම තමයි යන්නේ. හරි. එතකොට දැන් මම එහෙම කියන්නේ මම මේ කියන්න උත්සාහ කරේ දැන් ඔයගොල්ලෝ හැම පන්තියකටම ගිහිල්ලා බලන්න. දැන් ගොඩක් ගුරුවරු කරන්නේ ඒගොල්ලන්ට පහසු කැලකින් පටන් ගන්නවා. ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. සමහරක් අය බහුපද ශ්‍රිත වලින් දැන් ඔයගොල්ලෝ පන්ති වලට ගියා නම් මෙච්චර දවස් සමහරක් අය පටන් ගන්නේ බහුපද ශ්‍රිත වලින්. සමහරක් අය පටන් ගන්නේ ත්‍රිකෝණමිතිය. සමහරක් අය පටන් ගන්නවා ඛණ්ඩාංග ජාමිතිය. ඒතර මේ පළවෙනි පාඩම මේගොල්ලෝ අත්හැරලා දානවා. ඒක ගැන සම්බන්ධයක් සදාහනක් ඇත්තෙම නැහැ. ඒතකොට එහෙම බෑ. හරි. ඒතර මේ පිළිවෙලක් අපිට දීලා තියෙන්නේ මේ ගයිඩ් එකක් දීලා තියෙන්නේ ඒ අනුව ඉගෙන ගන්න. එතකොට දැන් මම ඔයාලට පැහැදිලි කරා මොකක්ද මේ කතාව කියලා. එතකොට දැන් මේ කතාව පිළිම පිළිවෙලට මම ඔයගලන්ට දෙන උපදේශය දැනගෙන යන්න. හරි දැන් මගෙන් වුණත් ඔයගලන්ට ඕනි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේක මොකක්ද? මේකෙන් කියන්නේ මොකක්ද? ඇයි මේක කරන්නේ? ඒ වගේ කාරණා ඔයගොල්ලෝ අහන්න පුළුවන්. මේක හරියට දැනගෙන ඉගෙන ගන්න. මොනවත් ඉගෙන ගන්න එපා උඩින් පාත් වෙන දේවල්. පැහැදිලිද? උඩින් පාත් වෙන දේවල් ඉගෙන ගන්න යන්න එපා. ඒක භයානකයි. ඒතකොට එහෙම ඉගෙන ගත්තාම වෙන වැඩි සමහර ගුරුවරු අර කටපාඩම් ස්ටයිල් එකට ගණන් හදන රටා උගන්වනවා. පැහැදිලිද? ඒක විෂය ඉගෙන ගැනීම නෙවෙයි. ඕගලන්ට ඒ රටා වලට පිටින් ගානක් ආවොත් ඕගලන්ට හදාගන්න බෑ. මමත් රටා උගන්වනවා. හැබැයි ඒ රටා උගන්වන්නේ විෂය නිර්දේශයට ගැළපෙන පරිදි. ඒ කියන්නේ තියරිය ඇප්ලිකේෂන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා තමයි උගන්වන්නේ. පැහැදිලිද? ඒක නිසා ඕගොල්ලෝ නිවැරදිව කියන්නේ
විෂය හරියට ගැඹුරින් අවබෝධ කරගන්න ඕගොල්ලෝ ආස නම් ඕගොල්ලන්ට පුළුවන් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න සරලව පැහැදිලි කරනවා. දැන් ගැඹුරින් ගියම සමහරට බය වෙනවා ටිකක් ඇඩ්වාන්ස් උගන්න නෑ. මම උගන්වනවා බොහොම සරලව. මොකද මම විෂය හරියටම දන්නවා. පැහැදිලිද? ඒක නිසා මම ඔයගලන්ට අනිත් ඕනෙම කෙනෙක්ට වඩා සරලව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා විෂය. පැහැදිලිද? හරි. හරි. එතකොට දැන් ඔන්න මම ඔයගලන්ට පැහැදිලි කිරීමක් කරා මොකක්ද මේ කම්බයින් මැත්ස් වල තියෙන්නේ මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. එතකොට ඕගොල්ලෝ ඕන වෙලාවට දන්න දේවල් සංඛ්‍යා කියන මාතෘකාව යටතේ මම ඔයගලන්ට නැවතත් පොඩ්ඩක් මේ ටීචර්ස් ගයිඩ් එකේ තියෙන එක පොඩ්ඩක් කියන්නම්. මොනවද සංඛ්‍යා පාඩම යටතේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ කියලා. හරි. මම ඒක ටියුට් එකෙන් දාලා දෙනවා. දැන් ඕගොල්ලෝ ටියුට් එක ළඟ තියෙනවා නම් අපි ටියුට් එකෙන් කියව ගන්න පුළුවන්. ටියුට් එක නැති වුණත් කමක් නැහැ. මම කියන දේ අහගෙන ඉන්න. හරි. ටියුට් එකේ තියෙනවා මේ දාලා තියෙන්නේ. ටියුට් එකේ මුලින්ම දාලා තියෙන්නේ මොකක්ද මේ ටීචර්ස් ගයිඩ් එක තමයි. හරි ටීචර්ස් ගයිඩ් එකේ මොනවද තියෙන්නේ කියලා මම දාලා තියෙනවා. එතකොට මම ඒක ඉස්සෙල්ලා කියවන්නම්. ඕගොල්ලොත් එතකොට මේක තේරුම් ගන්නත් ඕනේ නැහැ. හරි. ඒ කියන්නේ මේක තේරුණත් එකයි නැතත් එකයි. මම මේ කියන්නේ මෙන්න මේවා තමයි අපිට උගන්වන්න කියලා තියෙන්නේ කියන එක ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම කියා දෙන්න. පැහැදිලිද? මේ බලන්න. නිපුණතාවය 1. තාත්වික සංඛ්‍යා පද්ධතිය විශ්ලේෂණය කරයි. නිපුණතාව මට්ටම 1 1. නිපුණතාව 1 මට්ටම් තියෙනවා. නිපුණතාව මට්ටම 1 1. තාත්වික සංඛ්‍යා කුලකය වර්ගීකරණය කරයි. ඉගෙනුම් ඵල තාත්වික සංඛ්‍යා පද්ධතියේ විකාශනය පැහැදිලි කරයි. සංඛ්‍යා කුලක සඳහා අංකනය හඳුන්වයි. තාත්වික සංඛ්‍යා ජ්‍යාමිතිකව නිරූපණය කරයි. හරියට තොර මොනවද ඉගෙනුම් ඵල තාත්වික සංඛ්‍යා පද්ධතියේ විකාශනය කොහොමද තාත්වික සංඛ්‍යා ආවි කියලා පැහැදිලි කරනවා. සංඛ්‍යා කුලක සඳහා අංකන හඳුන්වලා දෙනවා. දැන් මේ ඇත්තටම මේ පාඩමේ වැදගත්ම කාරණේ කුලක අංකන තමයි. එක එක සංඛ්‍යා කුලක සඳහා සහ ගණිතමය අංකන ගොඩක් තියෙනවා. එතකොට මේ පළවෙනි පාඩම කියලා දාලා තියෙන්නේ මොකද අපි දන්නවා සංඛ්‍යා කියලා පාඩමක් ඔයගොල්ලෝ ඕ ලෙවල් කාලෙත් ඉගෙන ගන්න. 11 වසරේ පළවෙනි පාඩමේ සංඛ්‍යා ඒ ටිකමයි තියෙන්නේ. ඒ ටිකමයි මේ පාඩමේ තියෙන්නේ. හැබැයි මේ අපි නොටේෂන් නැත්නම් අපි ගණිතය සඳහා පාවිච්චි කරන වෙනම අංකන වගේක් තියෙනවා. අන්නේ අංකන ඕගොල්ලන්ට මම ඉදිරිපත් කරන්න යනවා මේ පාඩමේදී. හරි නේද? ඊළඟට තාත්වික සංඛ්‍යා ජ්‍යාමිතිකව තාත්වික සංඛ්‍යා රේඛාව කියන එකක් ඔයගොල්ලෝ ඕ ලෙවල් කාලෙත් කතා කරලා ඇති. නේ? මට මතකයි ඔයගොල්ලෝ ඕ ලෙවල් කාලෙත් කතා කරනවා. ඒකම අපි ජ්‍යාමිතිකව නිරූපණය කරලා එක එක දේවල් කරන්න තමයි යන්නේ. පළවෙනි කොටස. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ ටියුට් එක ළඟ තියෙනවා නම් මම ඉස්සෙල්ලාම ඔයගලන්ට මේ තාත්වික සංඛ්‍යාව මේක නැත්තම් තාත්වික සංඛ්‍යා පද්ධතියේ විකාශනය ගැන පොඩ්ඩක් කතා කරන්න යන්නේ. හැබැයි ඒවා ලියන්න දෙන්නේ නැහැ. පැහැදිලිද? ලියන්න දෙන්නේ නැහැ මම ඔයගලන්ට. ඒතර ටියුට් එකෙන් කතා කරන ඒවා තියෙනවා. ගොඩක් තියෙනවා ටියුට් එකෙන් කතා කරන ඒවා. ඒතකොට අපි ටියුට් එක දැනට ළඟ නැහැ. ඒතකොට ඔයගොල්ලන්ට PDF එක මම ඔයගලන්ට PDF එක ගන්න පුළුවන් නම් බලන්න මේක කියවන්න පුළුවන් නම් හොඳයි. කියවන්න බැරි වුණා නම් බැරි නම් මේ ප්‍රශ්නයක් නැහැ. මම කියන එක අහගෙන ඉන්න. මේකේ මොනවද තියෙන්නේ කියලා මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. පැහැදිලිද? හරි. මේ පළවෙනි පිටුවේ තියෙන ඔක්කොම විකාශනය ගැන කතන්දරයක්. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. චුට්ටක් බලන්න. හරි? සංඛ්‍යා. මාතෘකාව තාත්වික සංඛ්‍යා පද්ධතියේ විකාශනය. තාත්වික සංඛ්‍යා පද්ධතියේ විකාශනය. බලන්න මේකේ කියලා තියෙන කතාව. ලෝක මෙතෙක් පහළ වූ අපූර්වතම නිර්මාණයේ සංඛ්‍යා පද්ධතියයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ මුල් අවධියේදී මිනිසුන් අදහස් සූමාරු කරගනු ලැබුවේ හස්ත මුද්‍රා සහ විවිධ ශබ්ද යොදා ගැනීමෙනි. හරි. පසු කාලයක ගමනාගමනයේ ආහාර පාන වැනි මූලික අවශ්‍යතා ප්‍රකාශ කිරීම සඳහා ප්‍රමාණවත් වචන ඔවුන්ගෙන් බිහි විය. මේ අවශ්‍යතා පුළුල් වීමත් සමග භාෂාවද තව තවත් විකාශනය විය. හරි. ඊට පස්සේ ආයි ඉලක්කයේදී බලන්න මෙලෙසම සංඛ්‍යා වුණට අවශ්‍ය වූයේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේ පිළිබඳ අදහස් සෝමාරු කර ගැනීමට පමණි. මුලදී සංඛ්‍යා නාම නොතිබුණු අතර සංඛ්‍යා පිළිබඳ අදහස් සෝමාරු කර ගන්නු ලැබුවේ එකට එක අනුරූපතාව ඇසුරින්. එදේරේකට Taman විසින් දැක බලා ගන්නු ලබන බඩලුවන් සංඛ්‍යාව ගණන් කර ගැනීමේ අවශ්‍යතාවයේ මතුවූ විට ඒ සඳහා උපයෝගී කරගත ගන්නු ලැබුවේද එකට එක අනුරූපතාවයි. මෙහිදී එක් බැලුවක වෙනුවෙන් එක් ගල් කැටයක් වෙන් කරනු ලැබීය. හරි මේ බලන්නකෝ. දැන් ඔන්න ලස්සන කතාවක් කියනවා. දැන් මේ ඉස්සර දැන් ඉලක්කම් ක්‍රමයක් තිබුණේ නැහැ. හරි මිනිස්සුන්ට එහෙම 1 2 3 එහෙම ක්‍රමයක් තිබුණේ නැහැ. නමුත් ඉස්සර මිනිස්සු ගණන් කිරීමේ ක්‍රම එක එක විදිහට අත්හදා බැලුවා. ඒක අපි කියන්නේ එකට එක අනුරූපතාවය. දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න බැටළුවෝ ඉන්න මොකක්ද? බැටළු මඩුවක් තියෙනවා. ඒක ඉන්න බැටළු. හරිද? ඔන්නෝම ඉන්නවා මේ බැටළුවෝ කියලා හිතන්නකෝ. හරිද? හරි. දැන් එතන මේ එදේලා කරන්නේ උදේට මේ බැටළුවෝ ටික යනවා. මේ බැටළුවෝ මෙහෙම යනකොට එක්කෙනෙක් යනකොට එයා එක ගල් කැටයක් අයින් කරගන්නවා. තව එක්කෙනෙක් එළියට යනකොට තව ගල් කැටයක් අයින් කරගන්නවා. තව එක්කෙනෙක් එළියට යනකොට තව ගල් කැටයක් අයින් කරගන්නවා. කොහොම මේ බැටළුවෝ එළියට ගන්නට එයා ගල් කැට අයින් කරගන්නවා.
මොකද මේවා ඉලක්කම් විදිහට ගණන් කරන්නේ නැහැ. එයා ගල් කැට විදිහට අයින් කරගන්නවා. හරිද? ඊළඟට දැන් හවසට ඒ කුන් ටික ආයේ එනවනේ. එනකොට මොකද කරන්නේ? එයා නැවත මේ එක ගල් කැටේ අයින් කරනවා මෙතන. ඔය මේ ගල් කැටේ මෙතනින් අයින් කරනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? මේ ගල් කැටේ ටික ඔක්කොම අයින් වුණොත් ඒකේ තේරුම තමයි ගිය බැටළුව ටික ඔක්කොම මොකක් වෙලා? ඇවිල්ලා. හැබැයි ගල් කැටේ කීයක් හරි ඉතුරු වුණොත් ඒකේ තේරුම මොකක්ද? ගිය ටික ඔක්කොම ඇවිල්ලා නැහැ. ගල් කැටේ මදි වුණොත් ඒ කියන්නේ ගියාට වඩා ඇවිල්ලා කියන එක. හරිනේ? හරි. එහෙම වෙන්නත් පුළුවන් නේ. හරි. ඔය විදිහට. ඒතර අන්න ඒකට අපි කියනවා එකට එක අනුරූපතාවය. එක්කෙනෙක් වෙනුවෙන් එක්කෙනෙක්. එක්කෙනෙක් සංඛ්‍යා රේඛාවක් දෙත් අපි ඕකම තමයි කරන්නේ. එක ඉලක්කමක් වෙනුවෙන් එක ලක්ෂයක් තියෙනවා සංඛ්‍යා රේඛාවේ. ඒතර සංඛ්‍යා රේඛාව හදලා තියෙන්නේ මේ මෙතන ටිකටමයි. එකට එක අනුරූපතාවය. ඔයගොල්ලෝ ඒක ගැන වැඩි අවබෝධයක් නැති වුණාට එහෙම තමයි වෙලා තියෙන්නේ. මම ඒක පැහැදිලි කරන්න. හරි. එතකොට ඔන්නෝකට අපි කියනවා එකට එක අනුරූපතාව කියලා. ඊට පසු කාලේදී අපේ ඇඟිලි මේ සඳහා යොදා ගන්නාලදී මම ආයි කියනවා. හරි. පසු කාලයකදී අපේ ඇඟිලි මේ සඳහා යොදා ගන්නාලාදී සංඛ්‍යා සඳහා 10 පාදයේ ඇතිවීම මේ නිසා වෙනවා. ඔව් ඇඟිලි 10යි තියෙන්නේ. ඒක නිසා තමයි සංඛ්‍යා සඳහා 10 පාදයේ ඇති වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරන්නේ. අපේ ඇඟිලි 10ක් තියෙන නිසා. අපේ ඇඟිලි 10ක් තියෙන නිසා අපි විශ්වාස කරනවා සංඛ්‍යා පාද ඇති වෙන්නේ නැති කියලා ඒක නිසා. ඊට පස්සේ බලන්න ආයි පසු කාලකදී වෙළඳ කටයුතු වැනි කාර්යයන් සඳහා සංඛ්‍යා පිළිබඳ අවස්ථා වැඩි වැඩියෙන් මතුවේ. ගණන් කිරීමේ හා ප්‍රතිඵල සටහන් කර තබා ගැනීමේ අවශ්‍යතාවය මතුවේ. මේ හේතුවෙන් සංඛ්‍යා නාම බිහි විය. හරි? ඒ කියන්නේ වෙළඳ කටයුතු අනම්මන වලට යනකොට මේ ක්‍රමය හරියන්නේ නැහැ. ඉලක්කම් වලට නම් දෙන්න ඕන. පැහැදිලිද කීයද කියලා. දැනට අපි භාවිතා කරන ලබන සංඛ්‍යා කුලකයේ බිහි වූයේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. හරිද? අපි දැන් පාවිච්චි කරන සංඛ්‍යා කුලකයේ බිහි වෙන්නේ මෙන්න මේ වගේ එක යන හැටි එක ඇවිල්ලා. හරි නේද? මම ඊළඟට ටියුට් එකේ දාලා තියෙන ඕගොල්ලන්ට බලා ගන්න අතීත ශිෂ්ටාචාරවල භාවිතා කරන විවිධ සංඛ්‍යාවල දැන් හැබැයි කාට හරි කෙනෙක් මේක බලා ගන්න විදියක් නැත්තම් දැන් බලන්න යන්න එපා. හරි? මම කියන එක අහගෙන ඉන්න. ඒතර ටියුට් එක ඔයගොල්ලන්ට පස්සේ බලා ගන්න පුළුවන්. පැහැදිලිද? අතීත ශිෂ්ටාචාරවල භාවිතා කරන විවිධ සංඛ්‍යාවල සමූහයක් පහ දැන් ඔයගොල්ලෝ සමහරක් අය දැන් ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔගේ print out එකක් ගන්න ළඟ තියාගන්න කමක් නැහැ. එතකොට ඔයගොල්ලන්ට වඩා ලේසි මේ මාත් එක්ක සම්බන්ධ වෙනවා. මොකද ඇත්තටම අපි PDF එකක් විදිහට දැම්මට PDF එකත් එක්ක ටිකක් යන්න අමාරුයි. print out එකක් ළඟ තියෙනවා නම් ලස්සනට ඔයගොල්ලන්ට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙනවා. හරිනේ? හරි එකක් කියන්න එපා. හරි. බලන්න මම ටියුට් එකේ දාලා තියෙන එක ඔයගොල්ලන්ට බලන්න බැරි නම් දැන් බලන්න යන්න එපා. බලන්න. ඉරාකයේ යුෆ්‍රටිස් ටයිග්‍රිස් ගංගානීම ආශ්‍රිත බැබිලෝනියානු ශිෂ්ටාචාරයේ ගණිත වූ ගණන් කිරීමේ සංකල්ප. මම රූපයක් දාලා තියෙනවා මොනවද ඒගොල්ලෝ පාවිච්චි කරපු ඉලක්කම් කියලා. මිස්රේ නයිල් ගඟ ආශ්‍රිත නයිල් ශිෂ්ටාචාරයේ ගණිත වූ ගණන් කිරීමේ සංකල්ප. ඒවා දාලා තියෙනවා. ඉන්දියාවේ ඉන්දු ගඟ ආශ්‍රිත ඉන්දු ලිංග ශිෂ්ටාචාරයේ ගණන් කිරීමේ සංකල්ප. ඊළඟ චීනයේ හොයන්හෝ ගංගාව ආශ්‍රිත චීන ශිෂ්ටාචාරයේ ගණන් කිරීමේ සංකල්ප. රෝම ශිෂ්ටාචාරයේ රෝම ඉලක්කම් නම් උගල දන්නවනේ. රෝම ශිෂ්ටාචාරයේ ජනිත වූ ගණන් කිරීමේ සංකල්ප. ඇමරිකාවේ ආදිවාසීන් වන රතු ඉන්දියානුවන්ගේ අතීත ශිෂ්ටාචාර වූ ජනිත ශිෂ්ටාචාරවල ගණන්. ඔන්නෝම මම යට ගියාව ගැන ඔයගලන්ට කතා කරේ. හරි? පැහැදිලිද? හරි. දැන් ඔන්න අපි එක එක සංඛ්‍යා කුලක වලට එනවා. හරි? ඒක සංඛ්‍යා කුලකේ අපේ පළවෙනි සංඛ්‍යා කුලකේ තමයි මෙන්න මේක. ප්‍රකෘති සංඛ්‍යා කුලකය. ප්‍රකෘති සංඛ්‍යා කුලකය. අපි ඒකට කියනවා natural numbers කියලා. හරි? ප්‍රකෘති සංඛ්‍යා කුලකය. හරි. අපි ඉස්සර කියවගෙන ඉමු. ඊට පස්සේ අපි මේකට වාක්‍යයක් ලියා ගන්න ඕනේ. අපි ඉස්සර කියවගෙන ඉමු. හරි නේද බලන්න. මෙන්න මෙහෙම කියනවා. වස්තු හෝ ද්‍රව්‍ය ගණන් කිරීමට භාවිත කරන සංඛ්‍යා ගණින සංඛ්‍යා ලෙස හඳුන්වනු ලැබේ. ඒවා ගණින සංඛ්‍යා කියලා කියන්නේ. හරි මේකේ පැත්තේ තියෙන ගණිත සංඛ්‍යා කියලා ළඟ තියෙනවා හදාගන්න මම ඔයාලා ටියුට් එක දානකොට ඒක හදලා තියෙනවා. වස්තු හෝ ද්‍රව්‍ය ගණන් කිරීමට භාවිත කරන සංඛ්‍යා ගණින සංඛ්‍යා ගණිත නෙවෙයි ගණින සංඛ්‍යා ලෙස හඳුන්වනු ලැබේ. එය 1 2 3 ආකාර වේ. ආසන්න වශයෙන් ක්‍රිස්තු පූර්ව 800 දී පමණ මෙම ගණින සංඛ්‍යා කුලකයට ඒතර දැන් ඉස්සර 1 2 කියන අඹගෙඩි 1යි අඹගෙඩි 2යි ඔහොමනේ තියෙන්නේ. ඒතර බිඳුව කියලා ඉලක්කමක් තිබුණේ නැහැ. ක්‍රිස්තු පූර්ව 800 දී විතර මේකට බිඳුවක් එකතු වුණා. ඉස්සර තිබුණේ නැහැ බිඳුව කියලා. මොකද බිඳුව කියලා එකක් මිනිස්සුන්ට කතා කරන්න වෙන්නේ නැහනේ. මොනවද කතා කරන්න වෙන්නේ අඹගෙඩි 1යි 2යි ඔහොමනේ. පැහැදිලිද? හරි. අතීතයේදී ප්‍රකෘති සංඛ්‍යා කුලකයේ සංඛ්‍යා ලෙස හඳුන්වනු ලැබුවේ ගණිත සංඛ්‍යා කුලකය කියන්නේ. එනම් 1 2 3 ඔය විදිහට. ඉස්සර ප්‍රකෘති සංඛ්‍යා කුලකය කියලා ගණන් හදාගත්තේ මේක. ඔන්න. මේක තමයි ප්‍රකෘති සංඛ්‍යා කුලකය කියලා ගණන් හදාගත්තේ. කුලකය. 19 වන සතවර්ෂයේ වන විට මෙම කුලකයට ශූන්‍ය දැක්ලා පස්සේ කාලෙක මේකට බිඳුවත් ඒගොල්ලෝ එකතු කරගත්තා. ප්‍රකෘති සංඛ්‍යා කුලකයට. නමුත් තවමත් සමහර පොත්වල ශූන්‍ය ඇතුළත් නොවන ලෙස ප්‍රකෘති සංඛ්‍යා කුලකයේ අර්ථ දැක්වේ.
කෙසේ වෙතත් නූතනයේ බොහෝ අවස්ථාවල මෙම කුලකයට ශූන්‍යද ඇතුළත් වන බැවින් ශූන්‍ය ඇතුළත් ගණන සංඛ්‍යා කුලකය ලෙස හඳුන්වමු. එය n මගින් අංකනය කෙරේ. හරි. මම මේක විස්තර කරා. දැන් හරි. දැන් අපි මාතෘකාවක් දාගමු සංඛ්‍යා කියන මාතෘකාවට පස්සේ පළවෙනි මාතෘකාව විදිහට දාගන්න ප්‍රකෘති සංඛ්‍යා කුලකය කියන ප්‍රකෘති සංඛ්‍යා කුලකය. प्रकृति संख्या कुलकी हर ये අතට මෙහෙම ලියා ගන්න ප්‍රකෘති සංඛ්‍යා කුලකී කියන එක ශූන්‍යද ඇතුළත් ශූන්‍යද ඇතුළත් ගණින සංඛ්‍යා කුලකේ ගණින शून्य ඇතුළත් ගණින සංඛ්‍යා කුලකය. ශූන්‍යද ඇතුළත් ගණින සංඛ්‍යා කුලකය. ශූන්‍යද ඇතුළත් ගණින සංඛ්‍යා කුලකය. ශූන්‍යද ඇතුළත් ගණින සංඛ්‍යා කුලකය. ප්‍රකෘති සංඛ්‍යා කුලකය නම් වේ. ශූන්‍යද ඇතුළත් ගණින සංඛ්‍යා කුලකය. प्रकृति संख्या कुलके නම් වේ. ශූන්‍යද ඇතුළත් ගණින සංඛ්‍යා කුලකය ප්‍රකෘති සංඛ්‍යා කුලකේ නම් වේ. ප්‍රකෘති සංඛ්‍යා කුලකේ නම් වේ. ඉතින් අර පෙළ ලියාගන්න මෙහෙම එය මෙන්න මේ මම මේ ලියලා අකුර හොඳට බලා ගන්න. මෙන්න මෙහෙම එන්න අකුර ලියලා මෙන්න මේ විදිහට ඉරි කැලක් ගන්න. එන්න අකුර මුලින් ලියලා මේ විදිහට ඉරි කැලක් ගන්න. හරි උඩ ලියන්න. n ලියලා මේ විදිහට හරි. ඒතර මේ අකුර. හොඳ ඒක nම නෙවෙයි ඈ. මෙන්න මේ විදිහට. n මේ අකුර. හොඳ. මගින් අංකණය කරනු ලැබේ. මගින් අංකණය කරනු ලැබේ. n මගින් අංකණය කරනු ලැබේ. ඊට යටපෙළි ආයි මෙහෙම ලියා ගන්න කුලක අංකණයෙන් n සමානයි 0 1 2 3 ඔය විදිහට තියෙනවා. කුලක අංකණය ඔයගොල්ලෝ මේ ගෝල කාලේ පාවිච්චි කරනවා. පැහැදිලිද කුලක අංකණය? හරි. එතකොට කුලක අංකණය කීපයක් පාවිච්චි කරනවා. ඒකෙන් සරලම ආකාරය තමයි මේ ඉලක්ක ලියලා පෙන්නන ආකාරය. හරි. n සමානයි හඳර වහන්න ඇතුලේ 0 1 2 3 තිත් ටිකක් ඔය විදිහට. හරි. හරි නේද? හරි. දැන් ඊළඟට හරි. ඒතර ඔන්න අපි කතා කරා මොකද්ද? ප්‍රකෘති සංඛ්‍යා කුලකය ගැන. ප්‍රකෘති සංඛ්‍යා කුලකය. ඊළඟට ආයි අපි ටියුට් එකේ කියවමු. මේ ටියුට් එකේ මම දෙවෙනි පිටුවේ කියවන්නේ බලන්න. ටියුට් එක කියව ගන්න බැරි අය මම කියන එක අහගෙන ඉන්න. ඒතර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. පැහැදිලිද? හරි. මෙන්න මෙහෙම කියන්නේ. දැන් ඔන්න ප්‍රකෘති සංඛ්‍යා කුලකය අපි හදාගත්තා. ඊට පස්සේ කියනවා මෙහෙම කතාවක්. නිවසකින් වීමලු 5ක් ණයට ඉල්ලාගෙන ආපසු වීමලු 3ක් පමණක් දුන්නේ නම් ණයට ඉල්ලාගෙන ආපසු වීමලු 3ක් පමණක් දුන්නේ නම් එවැනි අවස්ථාවලදී ඍණ සංඛ්‍යාවල අවශ්‍යතාවය මතුවේ. වීමලු 2ක් ණයයි. ඔය ණය කතා. වීමලු 2ක් ණයයි වැනි ප්‍රකාශ වෙනුවට ඍණ 2 වැනි සංඛ්‍යා භාවිතයට එක්විය. එනම් ලාභ අලාභ ආදායම් වියදම් වැනි ප්‍රතිවිරුද්ධ අගයන් දැක්වීම සඳහා ධන හා ඍණ යොදා ගැනීමට සිදුවේ. හරි ලාභ අලාභ ආදායම් වියදම් මේ වගේ ප්‍රතිවිරුද්ධ දේවල් අපන්න ධන විතරක් හරියන්නේ නැහැ. ඒ නිසා ඍණත් ඕනේ වුණා. මේ අයුරින් ශූන්‍ය ඇතුළත් ගණිත සංඛ්‍යා කුලකයට ඍණ පූර්ණ සංඛ්‍යා එකතු වීමත් සමග නිකිල කුලකය විහිදුවේ.
නිකිල කුලකේ බිහි වෙන්නේ අන්නේ විදිහට. පැහැදිලි නේද? හරි. එහෙනම් අපේ ඊළඟ මාතෘකාව වෙන්නේ මොකක්ද? නිකිල කුලකේ. නිකිල කුලකේ. දාගන්න මාතෘකාව නිකිල කුලකේ. නිකිල කුලකේ. නිකිල කුලකේ. අපි ඒවට කියන්නේ ඉංග්‍රීසියෙන් ඉන්ටිජර්ස් කියලා. හරි ඉන්ටිජර්ස් කියලා. හරි. ඒකට මෙහෙම ලියා ගන්න. ඒකට මෙහෙම ලියා ගන්න. නිකිල කුලකේ කියන මාතෘකාව වැද්ද ලියා ගන්න මෙහෙම. ධන හා ඍණ ධන හා ඍණ ධන හා ඍණ ධන හා ඍණ पूर्ण संख्याද ධන හා ඍණ पूर्ण සංඛ්‍යාද ශූන්‍යද ධන හා ඍණ पूर्ण සංඛ්‍යාද ශූන්‍යද ධන හා ඍණ पूर्ण සංඛ්‍යාද ශූන්‍යද ඇතුළත් ධන හා ඍණ पूर्ण සංඛ්‍යාද ශූන්‍යද ඇතුළත් पूर्ण සංඛ්‍යා කුලකය ධන හා ඍණ पूर्ण සංඛ්‍යාද ශූන්‍යද ඇතුළත් पूर्ण සංඛ්‍යා කුලකය पूर्ण සංඛ්‍යා කුලකය पूर्ण සංඛ්‍යා කුලකය නිකිල කුලකය නම් වේ ධන හා ඍණ पूर्ण සංඛ්‍යාද ශූන්‍යද ඇතුළත් पूर्ण සංඛ්‍යා කුලකය නිකිල කුලකය නම් වේ එය අයිද අපි ලියා ගන්න මෙහෙම එය මම මේ ලියන එක ලියන්නේ ඉස්සෙල්ට අකුර ලියලා මෙන්න මේ පැත්තට ඉදි කියලා හරි ඉසි මේ විදිහට මෙතන යා කුඩින් ඉදි කියලා ගන්න යන අංකණයෙන් දක්වනු ලැබේ හරි මේ එය ඉසෙත් යන අංකණයෙන් දක්වනු ලැබේ ඉතින් අර පෙළිය ආයි මෙහෙම ලියා ගන්න ඉසෙත් සමානයි දැන් මේ චුට්ටක් කරනවම අහන්නයි ඒ ඉසෙත් යන සංකේතයෙන් දක්වනු ලැබේ අංකණයෙන් හරිද මේ දැන් මේ නිකිල කුලකයේ තියෙන ඍණ සංඛ්‍යා සහ ධන සංඛ්‍යා. ඒතර දැන් හැම වෙලාවෙම කුලකයක් අංකණය කරනකොට නීතියක් තියෙනවා. මොකද්ද නීතිය? ඔයා කුලකයේ අංකණය කරන්න පටන් ගන්න ඕනේ අඩුම ඉලක්කය. හරි ඒක තමයි නීතිය. පැහැදිලිද? කුලකයේ අංකණය කරන්න පටන් ගන්න ඕනේ අඩුම ඉලක්කය. ඒක අඩුම ඉලක්කම ඍණානන්ත. ඒතර ඍණානන්ත මම ලියන්නේ නැහැ මම මෙන්න මෙහෙම කරනවා. මේ ටිකක් තියාගෙන එනවා. ඍණ 3, ඍණ 2, ඍණ 1, බිංදුව 1 2 3 ඔන්න ඔය විදිහට. ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 තිත්‍රිකක් ඔය විදිහට තමයි නිකිල කුලකය අංකය. පැහැදිලි නේද? නිකිල කුලකය. හරි. අපි මේකත් ලියමු. දැන් මම ඔයගලන්ට කිව්වා හැම වෙලාවෙම මම මේ පාඩම පාවිච්චි කරන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගත්ත පාඩමක් මේක මේ පාවිච්චි කරන්නේ මොකටද නොටේෂන් නැත්නම් අංකන පුරුදු කරන්න කියලා. ඒතර මේ නිකිල කුලකේ ආපු ගමන් අපිට විශේෂ අංකන කීපයක් එනවා. මෙන්න මේවා. මේ බලන්න. විශේෂ අංකන කීපයක් එනවා. 1 මම මේ තරු ලක්ම දාලා ලියනවා. ධන නිකිල කුලකේ කියලා එකක් වෙනම අංකණය කරනවා. ධන නිකිල කුලකේ ඒක අංකණය කරන්න මෙන්න මෙහෙම මේ බලන්න. ඉතින් ලියලා මුලින් දාන්න ලකුණක් ගන්න. එතකොට ඒකේ ලියන කුලකේ තියෙන ධන සංඛ්‍යාව පමණයි. 1 2 3 4 ඔහොම. ඔන්න ධන නිකිල කුලකේ අංකණය කරන විදිය. පැහැදිලිද? ඊළඟට තව එකක් තියෙනවා. ශූන්‍යද ඇතුළත් ශූන්‍යද ඇතුළත් ධන නිකිල කුලකේ. ඒක අංකණය කරන්නේ මෙහෙමයි. ඉතින් ධන බිංදු. හරි මේක අංකණය කරන්න. එතකොට මේක තියෙන්නේ මොනවද? ශූන්‍ය තියෙනවා 1 2 3 හොම. ඊළඟට ආයි තියෙනවා ඍණ නිකිල කුලකේ.
ඍණ නිකිල කුලකය. ඒක තියෙන්නේ මෙහෙම. ඉසෙ ඍණ. ඒකේ තියෙන ඍණ සංඛ්‍යා. හැබැයි ඒක ලියන්න පටන් ගන්න ඕනේ මොකෙන්ද? දැන් අපි හැම වෙලාවෙම අඩුම ඉලක්කයෙන් තමයි පටන් ගන්න. එහෙනම් ඍණ නිකිල කුලකේ පටන් ගන්න ඍණ අනන්තය. ඍණ 3, ඍණ 2, ඍණ 1. කොහොම තමයි ලියන්නේ. ඊළඟ අන්තිම එක ශූන්‍යද ඇතුළත් ශූන්‍යද ඇතුළත් ඍණ නිකිල කුලකය. ඒකාන්තරය කරන්නේ මෙහිමයි. ඉසෙට් ඍණ බිංදු. ඒකෙත් තියෙන අඩු එකෙන් පටන් ගන්න ඕනේ. ඍණ අනන්තය ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදු. වැඩිම ඉලක්ක විතර බිංදු. ඔය විදිහට. පැහැදිලි නේද? ඔන්න ඔහම මේ නිකිල කුලකේම ආයි කොටස් හතරකට වෙන්නේ. ධන නිකිල කුලකය, බිංදුව ඇතුළත් නැත්නම් ශූන්‍යය ඇතුළත් ධන නිකිල කුලකය, ඍණ නිකිල කුලකය, ශූන්‍යය ඇතුළත් ඍණ නිකිල. මේ ශූන්‍යය ඇතුළත් ධන නිකිල කුලකය නැවත සමාන වෙනවා කාටද? මේක සමානයි ප්‍රකෘති සංඛ්‍යා කුලකයට නේ. නේ. ශූන්‍යය ඇතුළත් ධන නිකිල කුලකය කියලා කියන්නේ ප්‍රකෘති සංඛ්‍යා කුලකය. මේක සමාන වෙනවා කෙලින්ම කාටද? ප්‍රකෘති සංඛ්‍යා කුලකයට. නේ අනිත් ඒවා නම් එහෙම වෙන්නේ. හරිද? හරි. මේක ටක් ගාලා ලියන්න බලන්න. ඔයගොල්ලෝ පුතා මේ පොඩි කාරණා කීපයක් පැහැදිලි කරන්නම් මේ අතරතුර දැන් ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න අහන්න ඕන නම් ඕගොල්ලෝ මට කමෙන්ට් එකක් තමයි දාන්න ඕනේ. හරි? කමෙන්ට් එකක් දාන්න ඕනේ. මයික් එක ඔන් කරගන්න එපා. ඒකට අනිත් අයට අපහැදිලි වෙනවා මේ වැඩේ. ඒක නිසා මට ඇහෙන්නේ නැහැ මම ස්පීකර් ඔෆ් කරලා තියෙන්නේ. නිසා මට ඇහෙන්නේ නැහැ ඔයගොල්ලෝ මොකද කියන්නේ කියලා. ඒතර ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න මොකක්ද ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති තැනක් තියෙනවා. ඒතර මම ටක් ගාලා මම කමෙන්ට්ස් බලනවා හැම වෙලාවෙම. ඒතර මම ඒකේ වෙලෙම පැහැදිලි කරනවා. හරි ඒතර ඔයගොල්ලන්ට ඕන වෙලාවක ප්‍රශ්න අහන්න පුළුවන් කමෙන්ට් එකක් දාන්න. හරි කෙටියෙන් අහන්න ඒතර මම ඒක ඔයගොල්ලන්ට විස්තරාත්මකව පැහැදිලි කරා. හරි
මම නැවත පොඩ්ඩක් කියන්නම් මේක පැහැදිලි කරන්න. දැන් මේ අපි නිකිල කුලකයේ කියන කතන්දරේ ඉන්නේ. ඒතර නිකිල කුලකයේම අපිට තව අංක 4ක් තියෙනවා. ඒතර මේකේ තියෙනවා ධන නිකිල කුලකය. ඒතර ඒකේ ඉන්නේ අර ධන සංඛ්‍යා ටික විතරයි. හරි? ඊළඟට මේක බිඳුව ඇතුළත් ධන නිකිල කුලකය. ඒතර බිඳුව 1 2 3 ඔය විදිහට එනවා. එන්නේ. ඊට පස්සේ ඍණ නිකිල කුලකය ඍණ 3 ඍණ 2 ඍණ 1 ඔය විදිහට එනවා. ඍණ බිඳුව කියන කුලකය නැත්නම් ශූන්‍යද ඇතුළත් ඍණ නිකිල කුලකය. ඒකට එන්නේ ඍණ නිකිල කුලකය කියන්නේ අඩු ඉලක්කයෙන් පටන් ගන්න. ඒතකොට ඍණ අනන්තයෙන් තමයි පටන් ගන්නේ ටිකක් තියාගෙන ඇවිල්ලා ඍණ 3 ඍණ හැම කුලකෙම කියන්නේ අඩු ඉලක්කයෙන් පටන් ගන්න. ඒතර 1 2 3 4 ඔහොම එන්නේ. ඒතර මේකෙන් ටිකක් ඍණ 3 ඍණ 2 ඍණ 1 ඍණ 3 ඍණ 2 ඍණ 1 ඔය විදිහට එන්නේ. දැන් ඔයගොල්ලෝ මෙහෙම කතන්දරයක් තියෙනවා පුතා. දැන් ඔයගලන්ට කොයි වෙලාවක හරි දැන් ඔයගලන්ට මේ මම සාමාන්‍යයෙන් කරන වැඩක් තමයි මම මගේ දරුවෝ දැන් කියන්නේ ඔයගොල්ලෝ මට මේ මාත් එක්ක සම්බන්ධ වෙන්න ඉගෙන ගන්න හරි. ඒතර මම ඔයගලන්ට හැම විදියටම උගන්වන්න උත්සාහ කරනවා. ඒතර ඔයගලන්ට කවුරු හරි වෙලාවක දැන් ඔයගලන්ට හිතන්නකෝ දැන් මැදදී ආවා කියලා. මැදදී හැබැයි ඔයගලන්ට එන්න පුළුවන් හැම අවස්ථාවකදී පන්තියට සහ මේ ලයිව් පන්තියක ඉගෙන ගන්න එකයි රෙකෝඩින් එකකුයි කියන දෙකක්. පැහැදිලිද? ඒතර ඔයගලන්ට රෙකෝඩින් එකට වඩා මේක හැම වෙලාවෙම කාර්යක්ෂමයි සහ අර හොඳට මේකට උනන්දුවෙන් සහභාගී වෙන්න පුළුවන්. ඒ නිසා පන්තියට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. එහෙම බැරුව ඔයගලන්ට මගදී ඇවිල්ලා නැත්තම් මොනවා හරි තේරුනේ නැත්තම් අනිවාර්යයෙන්ම ඔයගලන්ට පුළුවන් මගේ වීඩියෝ එක මම වීඩියෝ එක දානවා අනිවාර්යයෙන්. ඒතර වීඩියෝ එක බලන්න. හරි අනිවාර්යයෙන්. ඒතර නැවත වීඩියෝ එක බලන්න. ඒතර ඔයගලන්ට මේ ටික නැවත තවගන්න. හැමෝම බැලුවත් කමක් නැහැ වීඩියෝ එක. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ පන්තියට තේරුණා නම් හොඳටම ප්‍රශ්නයක් නැහැ. තේරුනේ නැහැ. ඒත් වීඩියෝ එක බලන්න. එන්න බැරි වුණා. ඒත් බලන්න. අතරමැදදී ආවා. ඒත් බලන්න. හරි? ඒතර ඒක ඔයගොල්ලෝ සකස් කර ගන්න. ඔව් මම වීඩියෝ එක දානවා. හරි. ඔන්න මම නිකිල කුලකය ගැන කතා කරේ. හරිනේ? ඊළඟට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ආයි එනවා. එතන මේ ටියුට් එකේ හතරෙන් පිට දැම්ම තව අමතර කාරණාත් මේකේ පොඩ්ඩක් දාලා තියෙනවා මම ඒවා පසුව සාකච්ඡා කරනවා. හරි මේ ටීචර්ස් ගයිඩ් එකේ කියලා තියෙනවට අමතර කාරණාත් මම හැම වෙලාවෙම ටියුට් එකට අන්තර්ගත කරනවා. හරි. එතකොට දැන් 100ට උගන්වනවා. ඊට අමතර කාරණාත් උගන්වනවා. හරි නේද? පැහැදිලිද? හරි. නමුත් දැන් මම මේ වෙලාවේ ඊළඟට එන්න හදන්නේ ආයි ඊළඟ සංඛ්‍යා කුලකයේ සඳහා. ඒතර ඔයගොල්ලන් බලන්න ටියුට් එකේ 4 වෙනි පිටුවේ මැද හරිය තියෙනවා. මේ අනිත් අංකන ගැනත් මම පැහැදිලි කිරීමක් කරන්නම් ඔයගලන්ට. හරි අන්තිමට ඒක මම අන්තිමටම පැහැදිලි කරන්නම් මේ සංඛ්‍යා පිළිබඳව ඔක්කොම කතා කරලා පස්සේ මේ නීති කීපයක් තියෙනවා සංඛ්‍යා සම්බන්ධයෙන් මම ඒක අන්තිමට පැහැදිලි කරන්නම්. ඊට කලින් අපි මේකට එමු. මේ බලන්න. මැද හරිය තියෙනවා මෙන්න මෙහෙම එකක් කියලා. මේ හවුලේ වගා කිරීම හතරවෙනි පිටුවේ මැද හරියේ. ඒතර ඔයගලන්ට මම හැම වෙලාවෙම කියන්නේ මොකද්ද? ටියුට් එක ළඟ නැත්තම් මම කියන එක අහගෙන ඉන්න ප්‍රශ්නයක් නැහැ. හවුලේ වගා කිරීම, දඩයම් කිරීම වැනි කාර්යයන් වලදී ලැබෙන ඵලදාව බෙදා ගැනීම වැනි අවස්ථාවලදී භාග සංඛ්‍යාවල අවශ්‍යතාවය මතුවේ. එනම් යම් වස්තුවක කොටසක් සංඛ්‍යාත්මකව දැක්වීම සඳහා භාග සංඛ්‍යා යොදා ගැනීම. නිකිල කුලකයට ධන හෝ ඍණ සියලුම භාග සංඛ්‍යා එක්කල විට ලැබෙන කුලකය පරිමේය සංඛ්‍යා කුලකයේ වේ. ඒතර දැන් ඔන්න අලුත් කුලකයක් එනවා. ඒ කියන්නේ භාග සංඛ්‍යාත් එකතු වෙනවා මේක. හරි නේද? භාග සංඛ්‍යා දැන් අපිට මෙතනලා භාග සංඛ්‍යා ගැන කතා කරන්නේ නැහැ. භාග සංඛ්‍යා ටිකත් එකතු වෙනවා. ඒතර භාග සංඛ්‍යා ටිකත් එකතු වුණාට පස්සේ අලුත් කුලකයක් හැදෙනවා. අපි ඒකට දෙන නම තමයි පරිමේය සංඛ්‍යා කුලකය කියන්නේ. මේක ගැන ගොඩක් කතා කරන්න තියෙනවා. හරි මේකේ විශේෂ කාරණා කීපයක් තියෙනවා. ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. අපි දාගමු මාතෘකාව පරිමේය සංඛ්‍යා කුලකය කියලා. පරිමේය සංඛ්‍යා කුලකය. මේක අතිශය වැදගත් කුලකයක්. පරිමේය සංඛ්‍යා කුලකය. හරියටම ඉගෙන ගන්න ඕනේ. අපි ඒකට කියන රැෂනල් නම්බර්ස් කියලා. පැහැදිලිද? එයාට මෙහෙම ලියා ගන්න මම කියන මම බෝඩ් එකේ දානවා සම්පූර්ණයෙන්ම වෙන්නේ. P බෙදීම Q. P බෙදීම Q ආකාරයට ප්‍රකාශ කළ හැකි සංඛ්‍යා පරිමේය සංඛ්‍යා වේ.
P බෙදීම Q ආකාරයෙන් ප්‍රකාශ කළ සංඛ්‍යා ප්‍රකාශ කළ හැකි සංඛ්‍යා පරිමේය සංඛ්‍යා වේ. මෙහි P, Q IT ඉසෙන් Q අසමානයි බිඳුව හා P හා Qට පොදු සාධක නොමැත. මෙන්න මේ අංකනේ චුට්ටක් ඔයගොල්ලෝ පොඩ්ඩක් අහන්න දැන් මම මේ කියපු ඒවා. මෙන්න මෙතන ලියලා තියෙනවා අංකනයක්. මෙන්න මේ වගේ එකක්. හරිද? ඒකේ තේරුම තමයි මේ P සහ Q කියන අකුරු දෙක නැත්නම් ඉලක්කම් දෙක නිකිල කුලකයට අයත් වන බව තමයි මේකෙන් කියන්නේ. හරි? මෙහි P, Q මේ තියෙන P බෙදීම Q ආකාරයට ප්‍රකාශ කළ හැකි සංඛ්‍යා පරිමේය සංඛ්‍යා වේ. මෙහි P, Q IT නිකිල කුලකය. දැන් නිකිල කුලකයේ අවයව දෙකක් කියන එක තමයි මේ අයත් යන්නේ. හරිද? මම මේක වරහන් ඇතුළේ යටින් ලියලා දෙන්නම් ඔයගොල්ලන්ට. හරි? මෙහි යන්නේ අදහස් වන්නේ P හා Q සංඛ්‍යා නිකිල කුලකයට අයත් බවයි. ඒකත් ඇටින් ලියාගන්න අපි ඊට පස්සේ කතා කරමු මේ කුලකය ගැන. හරි. හරි නේද? හරි. ඊට අර පෙළේ ආයි මෙහෙමත් ලියා ගන්න. දැන් මම මේක විශේෂ කතාවක් කිව්වේ. පරිමේය සංඛ්‍යා කුලකය මෙන්න මෙහෙමයි ලියන්නේ. Q අකුර ලියලා මෙන්න මෙහෙම ඉරි කැලක් ගන්න. හරි Q අකුර ලියලා මේ විදිහට ඉරි කැලක් ගන්න යන්නේ අංකණය කෙරේ. හරි යට පේජි. පරිමේය සංඛ්‍යා කුලකය මෙන්න මේ අකුර ලියලා මෙහෙම ඉරි කැලක් දාලා යන්නේ අංකණය කෙරේ. යන්නේ අංකණය කෙරේ. පරිමේය සංඛ්‍යා කුලකය Q යන්නේ අංකණය කෙරේ. හරි දැන් මේ පරිමේය සංඛ්‍යා කුලකයේ කුලකයක් විදිහට අංකණය කරන ක්‍රමය හොඳට බලා ගන්න. මෙන්න මෙහෙමයි අංකණය කරන්නේ. දැන් මේක අර කලින් ප්‍රකෘති සංඛ්‍යා කුලකයේ විදිහටවත් නිකිල කුලකයේ විදිහටවත් මට අංකණය කරන්න බෑ. ඉලක්කම් ටිකකින් අංකණය කරන්න බෑ. මොකද ඒක භාග සංඛ්‍යානේ තියෙන්නේ මේ. ඒක භාග සංඛ්‍යා ගොඩක් තියෙනවා. ඒක භාග සංඛ්‍යා ගොඩක් එහෙම අංකණය කරන්න බෑ. එකේ බිඳුවේ ඉඳන් එක දක්වාම ඉලක්කම් ගොඩක් තියෙනවා. මේ 3න් 1 භාගයේ එතකොට 5න් 3 ඔහොම තියෙනවානේ. ඒක අනන්ත ප්‍රමාණයක් තියෙනවා. බිඳුවේ ඉඳන් එක දක්වාම භාග සංඛ්‍යා. හරි භාග සංඛ්‍යා විතරක් නෙමෙයි ඊපෙදී මම පැහැදිලි කරලා මේක පරිමේය සංඛ්‍යා කියන්නේ මොනවද කියන්නේ. හරි ඒතර පරිමේය සංඛ්‍යා ටිකක් හොඳින් තේරුම් ගන්න ඕනේ එකක්. හරි. ඒතර මේක අංකණය කරන්නේ අර ඔයගොල්ලෝ ඕලෙවල් කාලේ දැකලා ඇති දකින්න ඇති මේක අර විස්තරාත්මක ක්‍රමයකට තමයි අංකණය කරන්නේ. මෙන්න P බෙදීම Q කෙසේද යන්නේ. හරි P බෙදීම Q කෙසේද යන්නේ. ඒ කියන්නේ මේ දෙන ගැන විස්තර මෙහෙම තමයි අංකණය කරන්නේ කියලා කියන්නේ. මේ දෙන විස්තර කරනවා. අතන මොනවාද විස්තරේ P, Q නිකිල.
හරිනේ. ඒ වගේම Q බිඳුව වෙන්න බෑ. මම ඒක ඇයි කියලා කියන්න. හරි. මේ හරේ බිඳුවක් වෙන්න බෑ. හරිනේ. ඒ වගේම P හා Qට පොදු සාධක නොමැත. මෙන්න මේ විදිහට තමයි මොකක්ද? පරිමේය සංඛ්‍යා කුලකයේ අංකණය කරන්නේ. ඒතර පරිමේය සංඛ්‍යා කුලකයේ අංකණය කරන්නේ කොහොමද? P බෙදීම Q කෙසේද යක්. ඒ කියන්නේ මෙහෙම තමයි අංකණය කරන්නේ. P හා Q ගැන විස්තරයක් තමයි මේ තියෙන්නේ. ඒතර P හා Q කියලා දෙන මොනව වෙන්න ඕනද? පූර්ණ සංඛ්‍යා දෙකක් වෙනවා. කියලා කියන්නේ ඒකනේ. පූර්ණ සංඛ්‍යා දෙකක් වෙන්න ඕන. එක. ඒ වගේම මේ හරේ තියෙන එකක්ම බිඳුවක් වෙන්න බෑ. ඒ වගේම මේ දෙන්නට P හා Qට පොදු සාධක තියෙන්න බෑ. හරි. ඒතර ඒ කියන්නේ මෙහෙම ඒවා බෑ. හතර බෙදීමට බෑ. ඒතර පොදු සාධක තියෙනවනේ. ඒ ටික අයින් කරලා එන එක තමයි ගන්න. භාගය. හතර බෙදීමටයි කියලා පරිමේය සංඛ්‍යා ලියන්නේ නැහැ. පැහැදිලිද? ඒතර ඒකෙන් එන මෙන්න මේ ඉලක්කම තමයි ලියන්නේ. පැහැදිලිද? ඒක තමයි පරිමේය සංඛ්‍යාව වෙන්නේ. හරි නේද? හරි. මම පැහැදිලි කරන්නම් ආයි. දැන් නේද නම් ඉස්සරහ යන්නේ. P බෙදීම Q ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවන් සංඛ්‍යාව තමයි පරිමේය සංඛ්‍යාව. ඒත් මම පැහැදිලි කරනවා ආයි. හරි. ඉලක්කම් දෙකක බෙදීමක් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් සංඛ්‍යාව තමයි පරිමේය සංඛ්‍යාව කියලා කියන්නේ. එතකොට ඒ ඉලක්කම් දෙක මොන සංඛ්‍යාව වෙන්න ඕනේ? නිකිල සංඛ්‍යාව වෙන්න ඕනේ. මම ඉලක්කම් දෙක පැහැදිලි කරන්නම් ඊළඟට. ආයි මේ කාරණා තුනක් කියනවා. මේ කාරණා තුන පැහැදිලි කරනවා. මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට මේ නෝට් එක ලියා ගන්නයි දෙන්නේ. P, Q කියන්නේ නිකිල. Q බිඳුව වෙන්න බෑ. මම පැහැදිලි කරනවා ඇයි එහෙම වෙන්නේ. ඊයද මගේ. P හා Qට පොදු සාධක තියෙන්න බෑ. හරිනේ. P හා Qට පොදු සාධක තියෙන්න බෑ. මොන වගේම ඉලක්කම් වලට අපි කියනවා මොනවා කියලාද? පරිමේය සංඛ්‍යා කියලා. ඉස්සෙල්ලාම අපි මේක ලියලා මේක ලියා ගන්නකෝ බලන්න. මම ඊට පස්සේ පැහැදිලි කරා. ඕනේ අයිති කතා කරන්නකෝ. මේක ලියා ගන්න බලන්න. පොඩ්ඩක් ඉන්න මහත්තයා අරගෙන ඉන්න කියලා හදන්නේ. ඕගොල්ලන්ගේ මයික් ඔන් කරලා තියාගන්න එපා පුතා. ඒක කරදරයි. මයික් ඔෆ් කරගන්න. මම අරපු ඉන්න පොඩ්ඩක් බලන්න. මම කෝල් එකක් ගන්නවා. හරි හරි. වෙන්නේ ඇති දන්නේ. කියන්න කෝල් එකක් දෙන්න. හරි නේද? දැන් මම යන්නේ මේක පැහැදිලි කරා. මොකද්ද මේ අපි කිව්වේ කියන්නේ? හරි. දැන් හොඳට තේරුම් ගන්න බලන්න. හරි. මොනවද මේ පරිමේය සංඛ්‍යා කියලා? දැන් මම පැහැදිලි කරන්නයි යන්නේ. හරි. මෙන්න මේවා තමයි පරිමේය සංඛ්‍යා. මොනවද? P බෙදීම Q ආකාරයට ප්‍රකාශ කළ හැකි. P, Q කියන්නේ නිකිල වෙන. Q කියන එක බිඳුව වෙන්න බැරි. P හා Qට පොදු සාධක නැති. ඒවා
දැන් හොඳට අහගන්න. හරි? මුලින්ම කතාව බලමුකෝ. p හා q නිකිල වෙන්න ඕන. ඒ කියන්නේ මේ p බෙදීම q වල උඩයි යටයි තියෙන්න ඕනේ පූර්ණ සංඛ්‍යා. පැහැදිලිද? 2 බෙදීම 8 ඔය වගේ. ඒතර හැබැයි මේකේ පොදු සාධක තියෙන නිසා මම එනවා ගන්න නැතුව මෙහෙම ගන්නම්. 1 බෙදීම 4 පරිමේය සංඛ්‍යාව. 1 බෙදීම 5 පරිමේය සංඛ්‍යාව. 3 බෙදීම 5 පරිමේය සංඛ්‍යාව. මේකත් පරිමේය සංඛ්‍යාවක් හැබැයි 2 බෙදීම එකත් පරිමේය සංඛ්‍යාවක්. ඇයි? උඩයි යටයි ඒ තියෙන්නේ කියලානේ. හරි. ඒතර ඒක පූර්ණ සංඛ්‍යාවකුත් වෙනවා. හැබැයි ඒක පරිමේය සංඛ්‍යාවක්. ඒතර පූර්ණ සංඛ්‍යාව ඔක්කොමත් මොකක් වෙනවද? පරිමේය සංඛ්‍යාව කුල පිට වැටෙනවා. පැහැදිලිද? ඍණ 5 බෙදීම 3 පරිමේය සංඛ්‍යාව. ඇයි? උඩ නිකිලයක් යටත් නිකිලයක්. ඔය පැහැදිලි නේද? හරි. ඍණ 3 බෙදීම 1 ඒත් පරිමේය සංඛ්‍යාව. ඔය ඒතර මේ බෙදීමක් විදිහට ලියන්න පුළුවන් ඕනෑම සංඛ්‍යාවක් පරිමේය සංඛ්‍යාවක්. q කියන එක එක වෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. උඩයි යටයි පූර්ණ සංඛ්‍යා දෙකක් තියෙනවා නම් ඒක මොකක්ද? පරිමේය සංඛ්‍යාව. හැබැයි පොදු සාධක ගැන මම පස්සේ කියනවා. පොදු සාධක තියෙන්න බෑ. මේවට පොදු සාධක තියෙන්න බෑ. හරිනේ පොදු සාධක තියෙන්න බෑ. හරි නේද? හා. ඒක පළවෙනි කාරණය. හරි නේද? ඒක මේක. පූර්ණ සංඛ්‍යා දෙකක බෙදීමක් පරිමේය සංඛ්‍යාවක් වේ. හරිනේ. ඒතර දැන් ඒක පැහැදිලිව බලන්න. ඒක කොයි පැත්තට උනත් කමක් නැහැ. භාග සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන්. බෙදුවම එන්නේ පූර්ණ සංඛ්‍යාවක් වෙන්න. හරිනේ. කොයි පැත්තට උනත් කමක් නැහැ. බිඳුව බෙදීම එකත් පරිමේය සංඛ්‍යාවක්. උඩක් තියෙන නිකිලයක් යටක් තියෙන නිකිලයක්. පැහැදිලිද? හරි. ඒතර බිඳුව බෙදීම එක කියන්නේ බිඳුවයි ඈ. පැහැදිලිද? හරි. ඊළඟට දෙවෙනි එක ටිකක් ඊට වඩා වෙනස් කතාවක්. දෙවෙනි එක ඊට වඩා වෙනස්. දෙවෙනි එකෙන් කියන්නේ මේ q කියන එක්කෙනා බිඳුව වෙන්න බෑ කියලා. q කියන එක්කෙනා බිඳුවක් වෙන්න බෑ කියලා. ආන්න දැන් ඇයි බලමු අපි එහෙම කියන්නේ. දැන් මේක බලන්නකො. 1 යට බිඳුව. 1 යට බිඳුව. දැන් 1 යට බිඳුව කියන එක්කෙනා ගණිතයේදී හරිද? ඕගොල්ලෝ කියන්න පුළුවන් මේක දැන් සාමාන්‍යයෙන් අපි ළමයිගේ 1 යට බිඳුව කියන බිඳුව වෙදී මේක බිඳුවනේ. බිඳුව ඕනෑම සංඛ්‍යාවකින් බෙදුවම බිඳුව. හැබැයි ඉලක්කමක් බිඳුවෙන් බෙදුවොත් මොකද වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මේක මම මෙහෙම පැහැදිලි කරන්නම්. එක මම බෙදනවා බිඳුවයි දශම. බිඳුවයි 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 එක. එක බෙදනවා බිඳුවයි දශම ඔහොම. එතකොට මම මේක ඔයගොල්ලෝ සුළු කරගන්න විදිය දන්නවා. මොකද මේ හරේ තියෙන දශම ඉලක්කම ඉවත් කරගන්න. කොහොමද ඉවත් කරගන්නේ? මේ දශම ඉලක්කම් පන්නන 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 17න් උඩයි යටයි වැඩි කරලා. එතන උඩින් එනවා 10 17ක්. යටින් එනවා කීයද? මේක පැන්නුවාම 1යි. ඒතර උත්තරේදී සම්පූර්ණයෙන්ම කීයද? 10 17යි. 10 17. ඒ කියන්නේ මොකද්ද? මේ 1 කියන ඉලක්කම ඉතා කුඩා සංඛ්‍යාවක්. මේ දෙදින ඉතා කුඩා සංඛ්‍යාවක් නේ. 1 කියන ඉලක්කම එක හරි කීය හරි ඉතා කුඩා සංඛ්‍යාවකින් බෙදුවොත් මට හම්බ වෙන්නේ මොකද්ද? ඉතා විශාල උත්තරයක් හම්බ වෙනවා. හරිද? මේක ඉලක්කම ඉතා කුඩා සංඛ්‍යාවකින් බෙදුවොත් මට ඉතා විශාල ඉලක්කමක් හම්බ වෙනවා. හරිනේ? ඉතා විශාල ඉලක්කමක් හම්බ වෙනවා. හරි නේද? හරි. ඒ හැබැයි මොකකින් බෙදුවොත්? ඉතා කුඩා සංඛ්‍යාවකින් බෙදුවොත්. හරි නේද? හැබැයි ඔයගොල්ලෝ දන්නවා සංඛ්‍යා රේඛාව මත ඔහොම ඉතා කුඩා සංඛ්‍යා මේ පැත්තේ තියෙනවා මේ පැත්තේ තියෙනවා. එතන මේ පැත්තේ තියෙන ඉලක්කමකින් තමයි මම මේ බෙදුවේ. බිඳුවයි දශම මේ ළඟ තියෙන එක. ඔහොම. වම් අත පැත්තේ තියෙන ඍණ සංඛ්‍යා. මම පස්සේ සංඛ්‍යා රේඛාව කතා කරනවා. ඒක ඍණ ඉලක්කමකුත් ඉතා කුඩා තියෙන්න පුළුවන්. ඒතකොට එන්නේ ඍණ උත්තරය. පැහැදිලිද? හරි. හැබැයි දැන් මම මේ බෙදන්නේ ඉතා කුඩා සංඛ්‍යාවකින්ද? නෑ. මම මේ බෙදන්නේ ඉතා කුඩා මේ වගේ ඉලක්කමකින් නෙවෙයි. මම මේ බෙදන්නේ බිඳුවේ. එතකොට ඉතා කුඩා සංඛ්‍යාවකින් බෙදුවොත් අනන්තයේ වගේ අතිවිශාල සංඛ්‍යාවක් වෙන බව ඇත්තයි. හැබැයි බිඳුවෙන් බෙදුවොත් මොකද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ.
පැහැදිලිද? ඒතර බිඳුවෙන් බෙදුවොත් මොකද වෙන්නේ කියලා දන්නේ නැති නිසාම තමයි එයා කියන්නේ මේ හරයට එන ඉලක්කම බිඳුවක් වෙන්න බෑ කියලා. බිඳුවක් වෙන්න බෑ කියලා කියන්නේ ඒකයි. බිඳුවෙන් බෙදුවම මොකද වෙන්නේ කියලා අපි දන්නේ නැති. මේ වගේ වෙලාවට අපි ගණිතයේදී කියන්නේ මේක මොකක් කියලාද? අර්ථ නොදැක්වේ කියලා. මේක අර්ථ නොදැක්වේ කියලා. පැහැදිලිද? ගණිතයේදී අපි මේකට කියනවා මොකක් කියලාද? අර්ථ. ඒ කියන්නේ මොකක්ද? හරය බිඳුවක් වෙන්න බෑ කිසි විටක. පැහැදිලිද? හරය කිසි විටකක් මොකක් වෙන්න බෑද? බිඳුවක් වෙන්න බෑ. බිඳුවක් වුණොත් ඒකේ තේරුම not defined. අර්ථ නොදැක්වේ කියන්නේ. හරි නේද? පැහැදිලි නේද? අන්නේ හේතුව හින්දා එයා කියනවා හරය බිඳුවක් වෙන්නත් බෑ. ඒතර මොකක්ද දැන් කතාව දැන්? කතා දෙකක් කතා කරා. මොකද්ද කතා දෙක? එකක් තමයි පූර්ණ සංඛ්‍යා දෙකක බෙදීමක් විදිහට තමයි පරිමේය සංඛ්‍යාවක් ඉදිරිපත් කරන්නේ. එක. දෙක හරයට බිඳුව නම් එන්න බෑ. හරිනේ? හරයට බිඳුව එන්න බෑ. එහෙම වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඉලක්කම කීයද කියලා අපි දන්නේ. ඒකයි ප්‍රශ්නේ. හරිනේ? ඒක තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ ඕනිම වෙලාවක මෙහෙම ඉලක්කම් දෙක බෙදලා තියෙන පුළුවන්. හරි. ප්‍රශ්නයක් නැහැ. මේවා පරිමේය සංඛ්‍යා තමයි. හැබැයි බිඳුවෙන් බෙදිච්ච ඉලක්කමක් එන්න බෑ. බිඳුවෙන් බෙදිච්ච ඉලක්කමක් ආවොත් ඒක අපි දන්නේ නැහැ. උත්තරේ දන්නේ. ඒකෙන් එයා ඒ වැරද්ද වෙන එක බලක්වන්න එයා දාලා තියෙනවා මොකක්ද? කන්ඩිෂන් එකක්. මොකද්ද? හරේ බිඳුවක් වෙන්න බෑ. එතකොට පරිමේය සංඛ්‍යාවල කවදාවත් හරේ පරිමේය සංඛ්‍යාවේ කිසිම සංඛ්‍යාවක හරේ බිඳුවක් වෙන්න බෑ. හරිනේ? ඒක තමයි නීතිය. හරේ බිඳුවක් වීම තහනම්. හරේ බිඳුවක් වුණොත් මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. පැහැදිලි නේද? තුන්වෙනි කතාව තමයි පීහා කියුට පොදු සාධක නොමැත. ඒ කියන්නේ මෙන්න මේ වගේ අපි පරිමේය සංඛ්‍යා ලියන්නේ නැහැ. මේවා පොදු සාධක කියනවා. මේකේ උඩ තියෙන දෙක වැඩි කිරීම දෙක, යට තියෙන දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක. ඒතර මේ පොදු සාධක අපි ඉවත් කරාම වෙන ඉලක්කම තමයි මොකක් වෙන්නේ? පරිමේය සංඛ්‍යාව වෙන්නේ. ඒතර පරිමේය සංඛ්‍යාවල අපි පොදු සාධක පවත්වාගෙන යන්නේ නැහැ. හරි පොදු සාධක තියෙන්න බෑ. ඒතර පොදු සාධක කියන එකට අපි පරිමේය සංඛ්‍යාවක් කියලා කියන්නේ නැහැ. හරි නේද? ඒතර ඒකේ ඔයගොල්ලෝ දැන් මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ ඉලක්කම් ලියනකොට දැන් පුරුද්දක් ඔයගොල්ලෝ මීට කලින් පුරුදු වෙලා තිබුණා නම් මෙහෙම ඒවා ලියන්න. මෙතනින් පස්සේ එහෙම ඒවා ලියන්න එපා. පැහැදිලිද? එහෙම ඉලක්කම් જાතියක් නැහැ. හරි. ඒතර මේවා විෂමයි. ඒතර මේවා ඉවත් කරලා පොදු සාධක ඉවත් කරලා මේක තමයි නියම ඉලක්කම. ඒ නිසා දැන් මීට කලින් ඔයගොල්ලෝ පුරුදු වෙලා තිබුණා නම් මේ જાති ඉලක්කම් ලියන්න. දැන් අද ඉඳන් ඒක කරන්න එපා. පැහැදිලි නේද? අද ඉඳන් ඔයගොල්ලෝ නිවැරදි ඉලක්කම් පාවිච්චි කරන්න මේක ලියන්න. පැහැදිලි නේද? එතකොට ඔන්න ඔය විදිහට අපි පරිමේය සංඛ්‍යා අර්ථ දක්වනවා. පරිමේය සංඛ්‍යා අර්ථ දක්වනවා. හරි. දැන් ඔන්න මම ඔයගලන්ට පැහැදිලි ඇති කියලා හිතනවා. හරි. දැන් පැහැදිලි වෙන්න ඕනේ අනිවාර්යයෙන්. හරි. ඒ පරිමේය සංඛ්‍යාව කියන්නේ මොකක්ද? බෙදීමක් විදිහට ලියන්න පුළුවන් සංඛ්‍යාවක්. 1 2 එයාගේ හරය පිට බිඳුව එන්න බෑ. 3 ඒගොල්ලන්ට පොදු සාධක තියෙන්න බෑ. හරි නේද? ඔන්න පරිමේය සංඛ්‍යා කුලකය. එතකොට දැන් පරිමේය සංඛ්‍යා කුලකයේ අනම්මනම් කතා ටිකක් එනවා. මෙන්න මේ වගේ කාරණා ටිකක් අපිට අතුරු කාරණා විදියට එනවා. 1 නිකිල කුලකය, සෙට් කුලකය පරිමේය සංඛ්‍යා කුලකයේ උප කුලකයකි. හරි. ඇයි පරිමේය සංඛ්‍යාවලත් ඔයගොල්ලෝ දැක්කා නිකිල ටිකක් තියෙනවා. මේකත් පරිමේය සංඛ්‍යාවක් නෙමෙයි. දෙක බෙදීම එක පරිමේය සංඛ්‍යාවක්. තුන බෙදීම එක හරි බිංදුව බෙදීම එක, ඍණ පහ බෙදීම එක මේවත් පරිමේය සංඛ්‍යා. ඒතකොට ඒ ටික මේ මොනවද මේ මම මේ කියන්නේ? නිකිල. එහෙමනම් පරිමේය සංඛ්‍යා කුලක ඇතුලේ මොනවද? නිකිල ටිකක් තියෙනවා. නේද? පරිමේය සංඛ්‍යා. ඒතකොට පරිමේය සංඛ්‍යා කුලකේ තුන ලොකුයි. ඒක ඇතුලේ නිකිල ටික තියෙනවා. පරිමේය සංඛ්‍යා කුලකේ ලොකුයි. ඒක ඇතුලේ තමයි නිකිල ටික තියෙන්නේ. ඒතකොට අපි ඒක අංකණය කරනවා මෙන්න මෙහෙම. ඔයගොල්ලෝ ඕලෙවල් කාලේ අංකණය කරන්න ඇති මේක උප කුලක අංකණය. හරි. ඒතකොට පරිමේය සංඛ්‍යා නිකිල කුලකය උප කුලකයක් වෙනවා කාගේද? මේ උප කුලක අංකණය. පරිමේය සංඛ්‍යා කුලකය. පළවෙනි එක. නිකිල කුලකය පරිමේය සංඛ්‍යා කුලකයේ මොකක් වෙනවද? උප කුලකයක් වෙනවා. හරිනේ? ඒක නිකිල පරිමේය සංඛ්‍යා කුලක ඇතුලේ නිකිල ටික ඔක්කොම තියෙනවා. තවත් ඒවා තියෙනවා. හරි භාග සංඛ්‍යා ඉතුරු භාග සංඛ්‍යා ටිකක් තියෙනවානේ. එහෙනම් නිකිල කුලකය පරිමේය සංඛ්‍යා කුලකයේ මොකක් වෙනවද? උප කුලකයක් වෙනවා. ඔක තමයි පළවෙනි කතාව. පැහැදිලි නේද? හරි නේද? හරි. දෙවෙනි එක. ධන පරිමේය සංඛ්‍යා කුලකය කියලා එකක් තියෙනවා. හැබැයි ඒක අංකණය කරලා පෙන්නන්න බෑ. අපි උතන මෙහෙමයි ලියනවා. මෙන්න මේ විදිහට. ධන පරිමේය සංඛ්‍යා
කුලකය Q ධන ලෙස අංකණය කෙරේ. හරිද? ඊළඟට ශූන්‍යද ඇතුළත් ධන පරිමේය සංඛ්‍යා Q ධන බිඳුව ලෙස වේ. හරි ලෙස වේ. වෙනව නේද? හරි. ඊළඟට ඍණ පරිමේය සංඛ්‍යා කුලකය. ඍණ පරිමේය සංඛ්‍යා කුලකය Q ඍණ ලෙස වේ. මම ලෙස වේ කියලා ලියන්න ලෙස අංකණය කෙරේ කියන්නේ. හරි? ඊළඟට ශූන්‍යද ඇතුළත් ශූන්‍යද ඇතුළත් ඍණ ශූන්‍යද ඇතුළත් ඍණ පරිමේය සංඛ්‍යා කුලකය Q ඍණ බිඳුව ලෙස වේ. ශූන්‍යද ඇතුළත් ඍණ පරිමේය සංඛ්‍යා කුලකය අපි ලියන්නේ Q ඍණ බිඳුව කියලා. හරි නේද? ඔන්න පරිමේය සංඛ්‍යා කුලකයට අදාළ අංකන ටික. ඉසෙට්ක නිකිල කුලකයේ පරිමේය සංඛ්‍යා කුලකයේ උප කුලකයක් වෙනවා. ඒක තමයි පළවෙනි කාරණේ. ප්‍රකෘති සංඛ්‍යා කුලකයේ නිකිල කුලකයේ අපි ඒක අන්තිමට ගන්නවා. එකට එකතු කරලා මම මේ අවස්ථාවට ගැලපෙන අංක ටික දෙන්නේ. ඒක පරිමේය සංඛ්‍යා කුලකයේ අපිට අර මේ සංගලවරණක් දාලා ලියලා පෙන්නන්න බැහැ. හරි? ඒත් අපි ඒක නිසා එහෙම කරන්න යන්නේ නැහැ. අපි අංකනේ විතරක් ඉදිරිපත් කරනවා. පරිමේය සංඛ්‍යා කුල ධන පරිමේය සංඛ්‍යා කුලකේ ලියන්නේ මෙහිමයි කියන්නේ. ඊළඟ ශූන්‍ය ඇතුළත ධන පරිමේය සංඛ්‍යා කුලකේ මේ විදිහට ලියන්නේ. ඍණ පරිමේය සංඛ්‍යා කුලකේ ලියන්නේ මේ විදිහට. ශූන්‍ය ඇතුළත ඍණ පරිමේය සංඛ්‍යා කුලකේ ලියන්නේ මේ විදිහට. එහෙයිද නේද? හරි. අපි මේකත් අහන්න ලියන්න. පරිමේය සංඛ්‍යාවට ඉංග්‍රීසියෙන් කියන්නේ rational numbers කියලා. හරි? පරිමේය සංඛ්‍යාවට ඉංග්‍රීසියෙන් කියන්නේ rational numbers කියලා. ටියුට් එකේ ඒවත් තියෙනවා ඈ. ටියුට් එකේ එක දාලා තියෙනවා. පුතා දැන්ට 7 9 තමයි ක්ලාස් ටයිම් එක තියෙන්නේ. 4 පටන් ගන්නවා 9ට ඉවර වෙනවා. ගොඩක් වෙලා කතා කරන්නේ නැහැ මැස්. අනිත් ඒවා ටික අමාරුයි මැස්. ඒක ගොඩක් වෙලා කතා කරන්න ඕගොල්ලන්ට තමයි ඒක. ආරම්භයේදී හරි ටික දවසක් ගියාට පස්සේ ඔයාලට අර පොඩ්ඩක් මේක අර ඇඟට හුරු වුණාට පස්සේ අපි කතා කරනවා. හරි
ඊට අමතරව මම තව දවසක් ඔයගලන්ට පස්සේ මම කියන්න අර මම කිව්වා ඔයගලන්ට බීජ ගණිතය සම්බන්ධයෙන් වෙනම ප්‍රැක්ටිස් එකක් ඔයගලන්ට දෙනවා. ඒකට මම වෙනම දවසක් ඒකට පාවිච්චි කරනවා. ඔව් මේ පළවෙනි පාඩම මේ සිලබස් එකේ තියෙන පළවෙනි පාඩම සංඛ්‍යා පාඩම. ඒක හරි නේද? හරි. ඊළඟට අතිවිශේෂ කතන්දරයකට මම එන්න හදන්නේ. මේ පරිමේය සංඛ්‍යා සම්බන්ධයෙන් මෙන්න මේ කාරණේ. දැන් ඔයගොල්ලෝ මේක ගැන කල්පනා කරනවා වෙන්න පුළුවන්. පරිමේය සංඛ්‍යාවක දශමක නිරූපණය. පරිමේය සංඛ්‍යාවක දශමක නිරූපණය කියලා කතන්දරයක්. ඒක දශම ඉලක්කම් විදිහට ලියන්න පුළුවන්. මේවා භාග සංඛ්‍යානේ. ඒ භාග සංඛ්‍යා හැම වෙලාවෙම කොහොමද? දශම සංඛ්‍යාවක් විදිහට ලියන්න පුළුවන්. හරි නේද? හරි නේද? හරි. දශම සංඛ්‍යාවක් විදිහට ලියන්න පුළුවන්. හරි. අපි මාතෘකාව දාගමුකෝ මේක. පරිමේය සංඛ්‍යාවක දශමක නිරූපණය කියන්නේ. දැන් ඔයාලට දිගටම මේ ෆික්ස් ටයිම් එක තමයි මේ මම දාලා තියෙන්නේ බදාදා 7ට. හැබැයි මේ බදාදා තමයි මේ ටයිම් එක. තව චුට්ටක් මේ වෙලාව පොඩ්ඩක් මම සමහරක් වෙලාවට ඉස්සරහට ගන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ 7 නෙවෙයි 8 හෝ 8:00මාර වගේ මම මේක කියන්නම් ඔයාලට. වෙලා මේ දවස් මේ වෙලාව මේ විදිහටමයි මේ ඔන්ලයින් ක්ලාස් එක අවුරුදු 2:00මාරම යනවා. හරි? මේ ඔන්ලයින් ක්ලාස් එක නතර කරන ඔන්ලයින් ක්ලාස් එකක් නෙමෙයි අවුරුදු 2:00මාරම යන ඔන්ලයින් ක්ලාස් එකක්. ෆික්ස් ටයිම් එකක් මේක. ඒතර මේක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. තව දවසක් සමහරක් වෙලාවට එකතු කරන්න පුළුවන්. අර අමතර කාරණා පැහැදිලි කර ගැනීම සඳහා සහ සමහරක් වෙලාවට පේපර් එකක් වගේ එකක් කරන්න. හරි? පැහැදිලිද? වෙන්නේ ඔක තමයි. හරි මේ ෆික්ස් ටයිම් එක මේ අද තමයි දවස. නගා. හරි. හරි මාතෘකාව දාගත්තනේ පරිමේය සංඛ්‍යාව දශමක නිරූපණය කියලා. අපි යන්න කොට මෙහෙම වාක්‍යයක් ලියාගමු ඉස්සෙල්ලාම. ලියාගන්න මෙහෙම. සෑම පරිමේය සංඛ්‍යාවක්ම 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 දශම නිරූපණයකින් දැක්වීමට පුළුවන්. සෑම පරිමේය සංඛ්‍යාවක්ම දශම නිරූපණයකින් දැක්වීමට පුළුවන්. සෑම පරිමේය සංඛ්‍යාවක්ම දශම නිරූපණයකින් දැක්වීමට පුළුවන්. දශම නිරූපණයකින් දැක්වීමට පුළුවන්. සෑම පරිමේය සංඛ්‍යාවක්ම දශම නිරූපණයකින් දැක්වීමට පුළුවන්. දශම නිරූපණයකින් දැක්වීමට පුළුවන්. ඊට පස්සේ ආයි ලියා ගන්න පුළුවන්. පරිමේය සංඛ්‍යාවේ
පරිමේය සංඛ්‍යාවේ දශම නිරූපණ ආකාර දෙකකි. 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 ඒවා අන්ත දශම හා අන්ත දශම හා අන්ත දශම සාමාවර්ත දශම. ඒවා අන්ත දශම හා සාමාවර්ත දශම යනුවෙනි. ඒවා අන්ත දශම හා සාමාවර්ත දශම යනුවෙනි. ඒවා අන්ත දශම හා සාමාවර්ත දශම යනුවෙනි. සාමාවර්ත. හරි. මම ඉස්සරහ පොඩ්ඩක් මේ අර ඉංග්‍රීසි මීඩියම් දරුවෝ ඉන්නවා මම ටිකක් කියනවා මේ මෙහෙමයි පුතා. දැන් ඕගොල්ලන්ට දැන් මේ අද පාඩමේ නම් සිංහල වචන ටිකක් වැඩි තමයි. හරි. නමුත් ඕගොල්ලන්ට ඉංග්‍රීසි මීඩියම් වලින් ඕඩර් කරලා කමක් නැහැ. ඒ ලෙවල් වලදී කරන මීඩියම් එක එකක් තීරණය කරගන්න. සිංහල මීඩියම් කරන්න බය වෙන්න එපා. හරි. ඒකට හේතුව තමයි ඔයගලන්ට එකක් මම මේ ටියුට් එකේ ඔයගලන්ට ඒ අවශ්‍ය මම මේ කියන හැම වචනයක්ම මොකක්ද ඉංග්‍රීසියෙන් දාලා තියෙනවා ටියුට් එකේ. ඔයගොල්ලෝ ටියුට් එක බැලුවොත් ඔයගලන්ට පෙරෙයි. හරි මේ වචන වලට අදාළ මේ සිංහල වචන වැඩි නිසාම මේ වචන වලට අදාළ ඉංග්‍රීසි වචනේ මම දාලා තියෙනවා. හරි ටියුට් එක බලන්න. ටියුට් එකේ තියෙනවා එහෙම. මම ටියුට් එක ඔයගලන්ට කුරියර් කරලා ගෙවල් වලටත් එවනවා. එතකොට දැන්ට ඔයගොල්ලෝ print out එකක් අරන් ඒක හදාගන්න. ඒක නිසා ඒකට බය වෙන්න එපා. දවසක් දෙකක් යනකොට දැන් ඔයගොල්ලෝ කරන්න ඕනේ වැඩේ දැන් මේ මම මේ කියන කතන්දරේ පොඩ්ඩක් හොඳට ඔළුවට ගන්න. ඕගොල්ලන්ට දැන් මේ පාඩම මොනවා හරි අපහැදිලිතාවයක් තියෙනවා නම් ඕගොල්ලෝ වීඩියෝ එක ඊළඟට බලන්න. හරිද? වීඩියෝ එක ඊළඟට බලන්න. එතකොට ඔයගොල්ලන්ට මේක නැවත බලනකොට මේ කියන කාරණා ටික තහවුරු වෙනවා. හරි? සාමාන්‍ය මේක සරල පාඩමක්. මේක තේරෙනවා ඔයගොල්ලන්ට. නමුත් අර ඕගොල්ලන්ට අර එහෙම වචනවල ප්‍රශ්න එතකොට මැදදී සම්බන්ධ වුණා නම් අද එතකොට ඒ වගේ කාරණා තියෙනවා නම් වීඩියෝ එක ඊළඟට බලන්න. එතකොට නැවත බැලීම තුළින් ඕගොල්ලන්ට මේක තහවුරු වෙනවා. ඕගොල්ලන්ට දවස් කිහිපයක් දැන් ඉංග්‍රීසි මීඩියම් ළමයෙක් නම් සිංහල මීඩියම් වලට එකපාරට ආවම මේ සිංහල වචන ටිකක් තියෙන නිසා දවස් කිහිපයක් යනකම් ඒක නුහුරු ගතියක් තියෙනවා. නමුත් ඒක සාමාන්‍ය වෙනවා. මම නම් විශේෂයෙන්ම ඒ කියන්නේ මගේ අදහස නම් ඕගොල්ලෝ එහෙම ඉංග්‍රීසි මීඩියම් O level කරලා ළමයි සිංහල මීඩියම් කරන්න තීරණය කරන එක සතුටට කාරණයක්. ඇත්තම කතාව. ඒකට ඉංග්‍රීසි මීඩියම් වලින්ම කරනවට වඩා මම ඉන්නේ කොහෙද කියලා අහන්න. මම ඉන්නේ පුතා කඩුවේ. මම ඉන්නේ කඩුවේ. හරිනේ මම ඉන්නේ කඩුවේ. හරි. හරිනේ. හරි. එතකොට සිංහල මීඩියම් කරන එකේ වාසි කීපයක් තියෙනවා. එකක් තමයි ඕගොල්ලොන්ට පුළුල් අවකාශයක් තියෙනවා ඉගෙන ගන්න. හරි? ඉංග්‍රීසි මීඩියම් උගන්වන ගුරුවරු ඉතාම සීමිතයි. පැහැදිලිද? එතකොට සහ ඉංග්‍රීසි මීඩියම් වලට ට්‍රාන්ස්ලේට් එක ඉංග්‍රීසි මීඩියම් ගණන් ඉතාම සීමිතයි. ගණනුත් අඩුයි. පැහැදිලිද? සිංහල මීඩියම් ගණන් ඕන තරම් තියෙනවා හොයාගන්න. පැහැදිලිද? මොකද අවුරුදු 60 70ක් පරණ විභාගයක් මේක. ඒතර ඕනි තරම් ගණන් තියෙනවා. පැහැදිලිද හොයාගන්න. ඒතර ඒ එක කාරණයක්. අනිත් එක තමයි ඉංග්‍රීසි මීඩියම් කරනවා කියන එකේ ලොකු ප්‍රයෝජනයක් මම දකින්නේ. ඒකට හේතුව මම කැම්පස් එකේ ඕලෝ කවුරුත් කැම්පස් එකේ ගියාට පස්සේ ඉගෙන ගන්න ඉංග්‍රීසි මීඩියම්. සිංහල මීඩියම් වලින් ඉගෙන ගන්න නෑ කවුරු. ඔක්කොම මීඩියම් එක මේක ඉන්ටර්නැෂනල් සබ්ජෙක්ට්. ඒතර මේවා ඔක්කොම ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි කරන්නේ. එතකොට කවුරුත් කැම්පස් එකේ ඉගෙන ගන්න ඉංග්‍රීසි. දැන් මෙතනදී ඉංග්‍රීසි මීඩියම් වලින් කරලා කැම්පස් දැන් සමහර අය හිතනවා මෙහෙම. අපි ඒ ලෙවල් වලට ඉංග්‍රීසි මීඩියම් වලින් කරලා කැම්පස් ගියාම ඒකේ වාසිය කිසිම වාසියක් නැහැ. දැන් මට හොඳට මතකයි අපිට දැන් මමත් අපි සිංහල මීඩියම් කරලා ගියේ. නමුත් ඉංග්‍රීසි මීඩියම් කරපු අයත් අපෙන් ඇවිල්ලා අහගන්නවා. මැස් කියන්නේ මැස්. හරිනේ? ඒක මීඩියම් එක මත ඒකේ අර ස්කිල් එක රඳාපවතින්නේ නැහැ.
හරි ස්කිල් එක මීඩියම් එක මතලා ලාභවදී නෑ ඒක නිසා ඔයගලන්ට මේ වෙලාවේ A level සිංහල මීඩියම් කරනවා ඒක මම ළමයි වර ඩිස්කරේජ් කරන්නේ නෑ මේකට ඒ කියන්නේ ඉංග්‍රීසි මීඩියම් කරන්න එපා කියලා. නමුත් ඉංග්‍රීසි මීඩියම් කරන ළමෙක් තීරණය කරොත් සිංහල මීඩියම් කරන්න මම ඒකට කැමතියි. හරි ඒ කියන්නේ ඒක එයාට තියෙන ලොකු අවස්ථාවක් ඒ කියන්නේ වටපිටාවක් හදාගන්න. හරි. දැන් මම මේ කතා කරන්න යන්නේ පරිමේය සංඛ්‍යාවක දශම කර නිරූපණය ගැන. එතකොට අපි දන්නවා භාග සංඛ්‍යා දශම ඉලක්කම් වලින් ලියන්න පුළුවන්. හැබැයි භාග සංඛ්‍යා දශම ඉලක්කම් වලින් ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. හරිද? භාග සංඛ්‍යා හැම එකම ආකාරයක දශම ඉලක්කම් වලින් ලියෙන්නේ නැහැ. ක්‍රම දෙකක් තියෙනවා. ඒවට අපි කියනවා අන්ත දශම හා සාමාවර්ත දශම කියලා. මම මුලින්ම කතා කරන්න යන්නේ අන්ත දශම ගැන. අන්ත දශම. මේකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ finite decimal කියලා. හරි? ටියුට් එකේ තියෙනවා ඔය වචන. හරි? ටියුට් එකේ තියෙනවා මම මේ කියන වචන. අන්ත දශම වල ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? finite decimal. මේ පළවෙනි පාඩම් එහෙම ඔය වගේ ප්‍රශ්න වල මුහුණ දෙන්න වෙන හින්දාම මම ගොඩක් පාඩම් වල දාලා තියෙනවා අතන ඉංග්‍රීසි වචන. සමහර පාඩම් වල නෑ සමහර අවස්ථාවල. ගොඩක් පාඩම් වල මම ඉංග්‍රීසි වචන දාන්න උත්සාහ කරා. මේ ඔය ප්‍රශ්නේ එන නිසා මොකද ඉංග්‍රීසි මීඩියම් මැස් කරන දරුවෝ සිංහල මීඩියම් පන්ති වලට එනවා. එතකොට ඒගොල්ලන්ට මේ සැලකිල්ලක් විදියට ඒක කරා. ඒතර මැස් ඉගෙන ගන්න මීඩියම් එක වැඩක් නැහැ ඇත්තටම. මැස් කියන්නේ මැස් නේ. හරි. දාගන්නකො මාතෘකාව අන්ත දශම. finite decimal. මේ දැන් සම්බන්ධ වෙන දරුවෝ ඉන්නවා. ඔයගොල්ලෝ දැන් පුතා මේ නෝට් එකක් දැන් ඔය පොතේ ලියන්න පටන් ගන්න එපා. දැන් අපි ටිකක් ලියුවානේ. ඔයගොල්ලෝ දැනට මම මේ කියන දේ අහගෙන ඉන්න වීඩියෝ එක බලලා නෝට් එකක් හදාගන්න. හරිද? මම මේ නෝට් එකක් දුන්න එක වීඩියෝ එකේ තියෙනවානේ. ඒතර වීඩියෝ එක බලලා නෝට් එකක් හදාගන්න. හරි? මේ දැන් සම්බන්ධ. හරි. හරි. අන්ත දශම කියන මාතෘකාව යටතේ මෙහෙම ලියා ගන්න. අන්ත දශම කියන මාතෘකාව යටතේ මෙහෙම ලියා ගන්න. පරිමේය සංඛ්‍යාවක් පරිමේය සංඛ්‍යාවක් නියත දශමගයකින් දැක්වූ විට පරිමේය සංඛ්‍යාවක් නියත දශමගයකින් දැක්වූ විට පරිමේය සංඛ්‍යාවක් නියත දශමගයකින් දැක්වූ විට එයට අන්ත දශමයයි කියනු ලැබේ. පරිමේය සංඛ්‍යාවක් නියත දශමගයකින් දැක්වූ විට එයට අන්ත දශමයයි කියනු ලැබේ. උදාහරණයක් ලියා ගන්න මෙහෙම පිට අර පේන්නේ. උදාහරණය 8න් 1 0.125 8න් 1 0.125 මේක අන්ත දශමයක්. ඇයි මේක දශම ඉලක්කම් කීපයක් ලියලා ඉවරනාට පස්සේ ලියලා ඉවර වෙනවා. හරි මේක තව ලියෙන්නේ නැහැ දශම ඉලක්කම්. හරි 8න් 1 සමාන වෙනවා 0. ඒතර මේක ඉවරයි. අන්තයක් තියෙනවා. finite. හරිනේ අන්තයක් තියෙනවා. ඒතර 8න් 1 සමානයි 0.125ට. අන්ත දශම. පැහැදිලිද? finite decimal. හරිද? අන්ත දශම. හරිද? ඒතර ලියලා ඉවර වෙන දශම ඉලක්කම් තියෙන භාග සංඛ්‍යාව. තව එකක් තියෙනවා එහෙම නැති එකයි මේ කියන්නේ. හරි? ලියලා ඉවර වෙන දශම ඉලක්කම් තියෙන භාග සංඛ්‍යාවට අපි කියනවා මොනවා කියලාද? අන්ත දශම කියලා. පැහැදිලිද නේද? අන්ත දශම. හරිද? අපි භාග සංඛ්‍යාවක් ওই විදිහට නිරූපණය කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා අන්ත දශමයක් finite decimal එකක් කියලා. පැහැදිලිද? අන්ත දශමයක්. ඊළඟට තව දශම වර්ගයක් තියෙනවා. ඒ දශම වර්ගය මෙන්න මේකයි. සාමාවර්ත දශම. දාගන්න මාතෘකාව සාමාවර්ත දශම කියන්නේ. recurrent decimal කියලා අපි කියන්නේ. හරි? recurrent decimal. හරිනේ? සාමාවර්ත දශම. recurrent decimal. සාමාවර්ත දශම. සාමාවර්ත දශම.
හරි ඒ අර්ථ මෙහෙම ලියා ගන්න. ඒ අර්ථ මුලින්ම මෙහෙම ලියා ගන්න. පරිමේය සංඛ්‍යාවක් දශම අගයකින් දැක්වීමේදී එය පරිමේය සංඛ්‍යාවක් දශම අගයකින් දැක්වීමේදී එය පුනරාවර්ත අනන්ත දශම අගයක් බවට පත් වේ නම් පුනරාවර්ත අනන්ත පරිමේය සංඛ්‍යාවක් දශම අගයකින් දැක්වීමේදී එය පුනරාවර්ත අනන්ත දශම අගයක් බවට පත් වේ නම් 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 එයට සාමාවර්ත දශමයයි කියනු ලැබේ. පුනරාවර්ත අනන්ත දශම අගයක් බවට පත් වේ නම් එයට සාමාවර්ත දශමයයි කියනු ලැබේ. උදාහරණයක් විදිහට ලියා ගන්න මෙන්න මේක. 4 බෙදීම 11. මේක භාග සංඛ්‍යාවක්. ඒක සමාන වෙන්නේ 0.366 ඔය විදිහට දෙන්න. 3යි 6යි ආයි ලියවෙනවා. ඉවරයක් නෑ. පැහැදිලිද? හැබැයි රටාවක් තියෙනවා. රටාවක් තියෙනවා. හරිද? අර පුනරාවර්තන. මේ එකම සෙට් එක තමයි ආයි දෙන්නේ. ලියා ගන්න මේක ඉස්සෙල්ලා. උදාහරණය 4 බෙදීම 11 සමානයි 0.366. මේවට අපි කියන්නේ සාමාවර්ත recurrent decimal කියලා. පැහැදිලිද? සාමාවර්ත දශම. හරි 4 බෙදීම 11. හරි. ඒකත් භාග සංඛ්‍යාවක්. මේ භාග සංඛ්‍යාවනේ. ඒක ලියවෙන විදිය වෙනස් වෙනවා. අර වගේ finite decimal එකක් නෙමෙයි. හරි නැත්නම් මොකද? අන්ත දශමයක් නෙමෙයි. පැහැදිලි නේද? හරි. ඔව් මේ දැන් මෙහෙමයි පුතා. දැන් මම දැන් මේ ක්ලාස් එකක් නේ කරන්නේ. එතකොට ඕගොල්ලෝ මේ ක්ලාස් එකට ඇවිල්ලා අර මාකටිං වැඩ කරන්න එපා. මම දැක්කලා මේ ටිකට මෙසේජ් දානවා. දැන් මේ මෙහෙමයි. ඒක වෙන කරන්න වෙන පැත්ත. හරි දැන් මේ මෙහෙම ක්ලාස් කරන්න බෑ. ඒතකොට එහෙම වුණොත් එහෙම අපිට දැන් මේ ඉගෙන ගන්න එන ළමයි ටිකටත් හරි කරදරයක්. පැහැදිලි නේද? ඒ වැඩේ කරන්න එපා. හරි. ඒතකොට ඕගොල්ලෝ දැන් ඕගොල්ලන්ට තේරෙනවා මම මේ උගන්වන විදිය. ඒතර මම මේ උගන්වන විදිහ මේ මම ගුරුවරයෙක් විදිහට හදාගත්ත දෙයක් තියෙනවා. හරි. ඒතර ඒක තමයි උගන්වන්නේ. හරි නේද? ඒතකොට මේක නිකන් අවුල් කරන්න එපා. හරි. දැන් මම කීපයක් දැක්කා මේ වගේ දේවල්. එහෙම කරනවා නම් පන්තියේ නැවිත් ඉන්නවට මම කැමතියි. මොකද එහෙම ආයේ පන්තියේ වැඩක් නැහැ. හරි. ඒතර මට පන්තියේ වැඩක් තියෙන්නේ මේ ඉගෙන ගන්න බලාගෙන එන ළමයි විතරයි. හරි. ඒතර දැන් මේක අපි දැන් මේ ට්‍රී දැන් කරන්නේ මේ මාසේ. ඒතර ඔය ප්‍රශ්නේ තමයි තියෙන්නේ. හරි. එතකොට අර එනවා එක අය. හරි. ඒතර ඔයගොල්ලෝ ඉගෙන ගන්න විතරක් එන්නේ. හරි. ඒක අවධානය කරන්න ඕනේ නැත්නම් මේක හරි කරදරයක් වෙනවා. හරිද? ඉගෙන ගන්න පන්තියට එන්න. මොකද ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මම දැන් ඔයගොල්ලෝ එක දවසක් දැන් ළමයි මේ ළමයි මෙසේජ් දානවා ඒකයි. හරි. ඒගොල්ලන්ට කරදරයි කියලා. හරි ඇත්ත කරදරයි තමයි. හරි. එතකොට මේ වෙන වැඩ කරන්න වෙලාවක් නෙවෙයි. දැන් මේ උගන්වන වෙලාවේ අහගෙන ඉන්නකේ. ඒක වෙන මෙසේජ් දාන්න වෙලාවක් නැහැ. උගන්වන වෙලාවේ. හරි නේද? හරි. දැන් ඔන්න මම මේක ලිව්වනේ 4 බෙදීම 11 0.366 කොහොමද දැන් මේක තව ලියන කෙටි ක්‍රමයක් තියෙනවා අපි මේක ඇතුලේ වාක්‍යයක් ලියගමු මේක ඇතුලේ වාක්‍යයක් ලියගන්න මෙහෙම ලියගන්න මෙහි
මෙහි 3 හා 6 මෙහි 3 හා 6 අනන්ත ලෙස පුනරාවර්තනය වේ. මෙහි 3 හා 6 මෙහි 3 හා 6 මේ ගානට අදාළ ලියන්නේ. මෙහි 3 හා 6 අනන්ත ලෙස පුනරාවර්තනය වේ. මෙහි 3 හා 6 අනන්ත ලෙස පුනරාවර්තනය වේ. රිපීට් වෙනවා. හරිද? අනන්ත ලෙස පුනරාවර්තනය වේ. අනන්ත ලෙස පුනරාවර්තනය වේ. හරි? අනන්ත ලෙස පුනරාවර්තනය වේ. ඊට පස්සේ ආයෙ ලියන්න පුනරාවර්තනය වන තමයි එකක් ගන්න. පුනරාවර්තනය වන පළමු හා පුනරාවර්තනය වන පළමු හා අවසන් සංඛ්‍යා උඩින් පුනරාවර්තනය වන පළමු හා අවසන් සංඛ්‍යා උඩින් පුනරාවර්තනය වන පළමු හා අවසන් සංඛ්‍යා උඩින් තිත් ඩොට් හරි තිත් තැබීමෙන් හරි පුනරාවර්තනය වන මේ රිපීට් වෙන පළවෙනි ඉලක්කමයි අන්තිම ඉලක්කම හරිද පුනරාවර්තනය වන පළමු හා අවසන් සංඛ්‍යා උඩින් තිත් තැබීමෙන් එය අංකණය කරනු ලැබේ. මේ ඔක්කොම ලියලා අංකණය කරන්න ඕනේ නැහැ කියලා මේ කියන්නේ. පුනරාවර්තනය වන පළමු හා අවසන් සංඛ්‍යා උඩින් තිත් තැබීමෙන් එය අංකණය කරනු ලැබේ. තිත් තැබීමෙන් එය අංකණය කරනු ලැබේ. තිත් තැබීමෙන් එය අංකණය කරනු ලැබේ. දැන් මෙහෙමයි අංකණය කරන්න ඉතින් අපි මේක ලියා ගන්න. මෙන්න මේ විදිහට අංකණය කරනවා. 4 බෙදීම 11. ඒතර මේක එන්නේ කීයද 0.0 මෙන්න මෙහෙම අංකණය. දැන් 3යි 6යි 3යි 6යි යන්නේ. අපි මෙන්න මෙහෙම උඩින් 32ක්. පටන් ගන්න එකයි ඉවර වෙන එකයි උඩින් 32ක්. හරි. තව එකක් මම දෙන්නම්. මේ බලන්න. 6 බෙදීම 11. ඒතර මේක යන්නේ මෙහෙම. 0.5යි 4යි 5යි 4යි. ඔහොම යන්නේ. මම මේක අංකණය කරනවා 0.54 උඩින් 32. මොකද ඒකනේ රිපීට් වෙන සෙට් එක මේ. ඔය තව එකක් ගන්නම් 5 බෙදීම 7 මේක අංකණය වෙන්නේ මෙහෙම 0.74යි 2යි 8යි 7යි 4යි 2යි 8යි ඔහොම යන්නේ ඒක ටිකක් දීගට මේ 4ක සෙට් එකක් යන්නේ එතකොට මම 7යි 4 7යි 4යි 2යි 8 ලියලා පටන් ගන්න 7ෙන්නේ ඉවර වෙන්නේ 8ෙන් right කොහොම තමයි තියෙන්නේ එතකොට මම තේරුම් ගන්නවා මෙන්න මේ සෙට් එකම මොකක් වෙනවා කියලා රිපීට් වෙනවා කියලා හරිනේ ඒ සෙට් එකම රිපීට් වෙනවා කියන එක අපි තේරුම් ගන්න. මෙහෙම තමයි අංකණය කරන්නේ. සාමාවර්ත දශම. ඒක ගොඩාක් ක්ලියර්ලිය පෙන්නන්නේ නැහැ. ඉලක්කම් දෙක රිපීට් වෙන සෙට් එකේ පළවෙනි එකයි අන්තිම එක උනේ. ඒතර මෙතන මම තේරුම් ගන්නවා 3 6 ඒවා ලියවෙනවා. මෙතන මම තේරුම් ගන්නවා මොනවද? 5 4 ඒවා ලියවෙනවා. මෙතන මම තේරුම් ගන්නවා 7යි 4යි 2යි 8 ඒවා ලියවෙනවා කියලා. පැහැදිලිද? අන්න ඒ විදිහට තමයි පුනරාවර්තනය වෙන සාමාවර්ත දශම. ඒතර මේක සාමාවර්ත දශමයක් එතකොට සාමාවර්ත දශමයකි මේකත් සාමාවර්තයි මේකත් සාමාවර්තයි අපි මේකත් මේ තුනක් ලියන්න අංකණය කරනවා කියන්නේ notation හරි notate අංකණය කරනකොට ඉංග්‍රීසියෙන් කියන්නේ notation අංකණයට notation එක කියන්නේ දැන් note that කියලා ලියන්න
හරි නේද? හරි. දැන් තව විශේෂ මාතෘකාවකට එන්න. දැන් මේ සාමාවර්ත දශම තියෙනවනේ දැන්. දැන් අපිට භාග සංඛ්‍යාව දෙන්න නැතුව සාමාවර්ත දශම විතරක් දුන්නොත් මොකද කරන්නේ කියලා ප්‍රශ්න කියනවා. මේ බලන්න. මෙන්න මෙහෙම එකක් වෙනවනේ අපිට. සාමාවර්ත දශම භාග සංඛ්‍යා බවට පරිවර්තන සාමාවර්ත දශම භාග සංඛ්‍යා බවට පරිවර්තන. දැන් අපිට මට ගන්න දෙන්නේ සාමාවර්ත. මම දැනගන්න ඕනේ භාග සංඛ්‍යාව. මම පොඩි උදාහරණයකින් පටන් ගන්නවා. උදාහරණයක් 0.3 උඩින් තිත යන්න භාග සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. මෙන්න ගන්න. මේක තමයි ගන්න. 0.3 උඩින් තිත තියලා තියෙන්නේ. ඒතර මේක ඒ කියන්නේ තුනේම අයයි ලිය වෙනවා. මේක භාග සංඛ්‍යාවක් කරන්න කියලා කියනවා. බලා ගන්න හොඳට මම මේ කරන ක්‍රම. මම කරන වැඩේ මේ මාත් දීලා තියෙන සාමාවර්ත දශමෙ මම x කියලා ගන්නවා. යයි ගන්න. x කියලා ගන්න. හරිද? මේ දශම ඉලක්කම. තමයි ඒක තේරෙන භාෂාවෙලුත් ලියා ගන්නවා. කොහොමද මේක තේරෙන භාෂාව? මේ තුන උඩින් තිත තියලා තියෙනවා කියන්නේ තුන ඔහොමනේ යන්නේ. මම මේක ගන්නවා 1 කියලා. හරිද? දැන් හොඳට තේරුම් අහගන්න ඕනේ. හරි? මම පරිවර්තනය කරන්න ඕනේ කියනකොට නමක් 3x. ඒක මම තේරෙන භාෂාවෙන් දෙනවා. ඊළඟට මම කරන වැඩේ මේකයි. දැන් මේ රිපීට් වෙන දශම ඉලක්කම් සෙට් එකක් තියෙනවනේ මෙතන නම් එකක් නේ. අන්නේ රිපීට් වෙන එක සෙට් එකක් දශම ඉලක්කමෙන් වමට ගන්නවා. රිපීට් වෙන සෙට් එකක්. හරිනේ? රිපීට් වෙන එක සෙට් එකක් දශම ඉලක්කමෙන් වමට ගන්නවා. පැහැදිලිද? එතකොට මොකද වෙන්නේ? මේ රිපීට් වෙන සෙට් එක 3 නම් 3 වමට ගන්න නම් මම මේ එක කීයෙන් වැඩි කරන්න ඕනේද? මම එක වැඩි කරන්න ඕනේ 10යි. එක 10න් වැඩි කරපුවම දශම ඉලක්කම මේ පැත්තට පනිනවනේ. ඒතර රිපීට් වෙන සෙට් එකක් දශම ඉලක්කමින් මෙහාට එනවා. මේ බලන්න දැන් මම කරන්නේ එක වැඩි කරනවා මම 10යි. ඒතර මේ වමත පැත්තත් වැඩි වෙනවා ඈ. 10යි x. මේ පැත්තේ මොකද වෙන්නේ? දශම ඉලක්කමක් එහා පැත්තට පනිනවා. ඒතර එන්නේ මට 3.3 තේරුණාද? මොකද මම කරේ? මට පරිවර්තනය කරන්න ඕන ඉලක්කම x කියලා ගත්තා. එයා ලියාගත්තා. ඒක තේරෙන භාෂාවෙන් ලියාගත්තා. රිපීට් වෙන සෙට් එකක් වමට ගත්තා. රිපීට් වෙන සෙට් එකක් වමට ගත්තා. හරි නේද? දැන් මම මේ දෙකෙන් එක අඩු කරනවා. දෙකෙන් එක අඩු කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ 10x කින් x අඩු වුණාම වමත් පැත්තෙන් එනවා pයි කියලා. 9ix. දැන් එතන ඉලක්කම අඩු වෙනකොට මුලින්ම 3න් බිංදුව අඩු වෙනවා. එතන කීයක් එනවා? 3යි කියලා. ඊළඟට මේ අනිත් දශම ඉලක්කම් අඩු වෙවි කැපි මෙයාගේ මෙයා අඩු නම් බිංදුවයි. මෙයාගේ මෙයා බිංදුවයි. ඔක්කොම ටික කැපෙනවා. මේකක් මෙහාට ආවට මෙතන තරංගයක් තියෙනවා මෙතන තරංගයක්. ආයි ඔක්කොම ටික කැපි යනවා. සූත්‍රයේ ඔච්චරයි. පැහැදිලි නේද? දැන් මම මොකද කරන්නේ මේකෙන් අඩු කරනවා. මම මේක දෙපැත්තම මොකක් කරනවද? 9න් බෙදනවා. එතකොට මොකද වෙන්නේ? මේක කැපිලා ගිහිල්ලා x සමාන වෙනවා කියලා. 3 බෙදීම 9. එතකොට මේකත් අපිට පොදු සාධක ඉවත් කර ගන්න පුළුවන් 3ෙන්. එතකොට මෙතන එනවා 1 බෙදීම කියලා. එතකොට x සමාන වෙනවා කියලා. 3ෙන් 1ට. මම නැවතත් පැහැදිලි කරන්න චුට්ටක් අහන්න. මොකද්ද මම කරේ? මම කරපු වැඩේ තමයි මම පරිවර්තනය කරන්න ඕනේ සාමාවර්ත දශමයට නමක් දුන්නා. ඊට පස්සේ සාමාවර්ත දශමයේ තේරෙන භාෂාවෙන් ලියාගත්තා. පළවෙනි 1 කියලා. ඊළඟට මේ සාමාවර්ත දශමයේ එක රිපීට් වෙන සෙට් එකක් වමට ගත්තා. හරිද? මේක රිපීට් වෙන සෙට් එකේ එක්කෙනා ඉන්නේ. ඒ නිසා එයාව රිපීට් වෙන සෙට් එකක්ම ගන්න ඕනේ. හරි? එක්කෙනා ඉන්නේ. ඒතර එයාව වමට ගත්තා. ඒතර 3යි. හරි? ඊට පස්සේ ඒතර මේක දෙපැත්තම වමට ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? මේක 1 දශම ඉලක්කම මෙහාට පන්නන්න ඕනේ. එහාට 1 දශම ඉලක්කම පන්නන්න නම් අපි කීය වැඩි කරන්න ඕනේද? 10න් වැඩි කරන්න ඕනේ. ඒතර 1 10න් වැඩි කරා. හරි? ඒතර ඔය විදිහට. ඉතින් මෙයාගේ මෙයා අඩු කරා. ඒතර 9යි. 3ෙන් බිංදුව අඩු වුණාම 3යි. මේ ටික ඔක්කොම මොකක් කරලා යනවද? කැපිලා. එතන මට 3යි කියලා තමයි එන්නේ. පැහැදිලි නේද? 9 මේ පැත්තට බෙදලා නැත්නම් දෙපැත්ත 9 බෙදලා x සමාන වෙන 3 බෙදීම 9ට බයයට පොදු සාධක කියලා අපි ලියන්නේ නැහැ. ඔබ දන්නවා. පොදු සාධක ඉවත් කරනවා. ඒතර ඔයාලට උත්තර එනවා කීයද කියලා. එහෙනම් මෙන්න මේ රිපීට් මේ බිංදුව ලෙස 3යි කියන්නේ කීයද?
3න් 1යි. හරි මෙන්න සාමාවර්ත දශමයෙන් මෙන්න ඊට අදාළ භාග සංඛ්‍යාව. හරි පිළිදර්ශන 3යි 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 කියන්නේ කවුද? 3න් 1යි. ඔයගොල්ලෝ දන්නේ. 3න් 1 බෙදාගෙන ගියොත් ඒ වායි මේ කියනවනේ. පැහැදිලිද ඔයගොල්ලෝ ඒක දන්නවා. ඒතර මේකේ ඒතර සාමාවර්ත දශමයෙන් භාග සංඛ්‍යාව පරිවර්තනය තමයි මම මේ තව ඒවා කියා දෙන්න ඕනේ. මම එකක් ඔයගොල්ලන්ට කියන්නම්. තව මේ එක එක જાති සාමාවර්ත දශම තියෙනවා. පරිවර්තනය කරන ක්‍රම වෙනස් වෙනස් විදිහට තියෙනවා. ඒතර මම මුලින්ම මේ සරලම එකක් ඔයගොල්ලන්ට පාවිච්චි කරේ පැහැදිලි කරන්න කොහොමද සාමාවර්ත දශමයක් භාග සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නේ. මේක ලියන්න. දැන් ඉවර වෙනවා 9ට ඉවරයි පුතා. පුතාලා මේ ඕගොල්ලන්ගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මාත් එක්ක කතා කරන්න. මම වෙනම නම්බර් එකකුත් ඕගොල්ලන්ට දෙන්නම්. මෙන්න මේ නම්බර එකක් ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒත් මාත් එක්ක කතා කරන්නත් පුළුවන්. හරි. 076 86 10 728. ඒකට ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් මට. මොනවා හරි ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් ඒවට උත්තර හොයලා දෙන්න පුළුවන්. මොනවා තියෙනවා. හරි. එකක් පොඩක් දාන්න. හරි මේක ලියාගෙන ඉවරයි නේද? එහෙනම් හරි. එහෙනම් ඔන්න මම තව කියා දෙන්න තියෙනවා මේකේ. මේ තව දශම ඉලක්කම් භාග සංඛ්‍යාවට පරිවර්තන කරන තව එක එක ක්‍රම තියෙනවා. දැන් අද අපේ වෙලාව ඉවරයි. ඒ නිසා මම මේක නතර කරනවා. එතකොට අපි ඊළඟ දවසේ මේක ගැන කතා කරනවා. ඔයගලන්ට ඊළඟ දවසේ මම වැඩිදුර විස්තර කියන්නම්. දැන් අපි අනිත් පන්ති ටික කොහොමද කරන්නේ? ඒ කියන්නේ ඔයගලන්ට තව මම කිව්වා මම ප්‍රැක්ටිස් කරනවා කියලා ඔයගලන්ට සුළු කිරීම. ඒකන කොහොමද පන්ති අරේන්ජ් කරගන්නේ? ඒක ඔක්කොම මම ඔයගලන්ට ලබන සතියේ කියන්නම්. එතකොට හරි එහෙනම් බොහොම ස්තුතියි ඔයගොල්ලෝ අද මේ පන්තියට සහභාගී වීම සම්බන්ධයෙන්. හරි. එතකොට අපි එහෙනම් අදට නතර කරනවා. අපි ලබන සතියේ ඊටු දේවල් කතා කරගමු. හරිද ඔයගොල්ලන්ට සුබ රාත්‍රියක් එහෙනම්. හරි. එහෙනම් අපි අදට නතර කරමු. හරි. Thank you sir, God bless.